අවංකව කියනවා නම් මේ 2020 ගැන මේ තරම් ඉක්මනින් අපි ඔබෙන් මේ තරම් ඉහළ ප්‍රතිචාරයක් අපේක්ෂා කළේ නැහැ. මම එහෙම කියන්නේ මේ ආරම්භයේදී අප සතු පුරෝකතන සහ ඔබෙන් ලැබුණු ප්‍රතිචාර අතර ලොකු වෙනසක් තියෙන නිසා. බොහොම ස්තුතියි ඔබට මේ දක්වපු ප්‍රතිචාරයට සහ මේ තරුණ മന്ത്രിවරුන් සහ තරුණ නියෝජිතයන් මේ රටේ අනාගතය පිළිබඳව කරන මේ කතිකාවත සම්බන්ධව ඔබ අප දෙස බලා සිටීම ගැන ඇත්තටම අපි ආඩම්බරයි. අපි පහුගිය සතියේ ඉඳලා පුංචි වෙනසකුත් කළා. මහජන නියෝජිතයා කියන භූමිකාවෙන් එහා තැන්වල හිටින මේ රට පිළිගන්න කීර්තිමත් තරුණ පිරිස් 2020 සංවාදයට අපි කැඳවීම ගිය සතියේ සිට ආරම්භ කළේ. අදත් එවැනි නියෝජිතයෙක් අපිට මේ සංවාදය තුළ මුණ ගැහෙනවා. අපි අද කතා කරමු 2020 ඔබේ සහ මගේ රටේ වර්තමානය සහ වැඩිපුර අනාගතය පිළිබඳව. අද අපේ සංභාවනීය ආරාධිත සමාජිකයන් තිදෙනා මගේ දකුණුපස පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මැතිතුමා ගරු මන්ත්‍රීතුමනි අයිබෝන් බොහොම ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා. අපි කාලයකට පස්සේ මුණ ගැහුණේ. ඒ වගේම අපි ආරාධනා කළා ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමන්ට බොහොම ආදරෙන් ඔබතුමන් පිළිගන්නවා සභාපතිතුමනි. අපි පහුගිය කාලේ තරුණයන් ගැන පොදු රාජ්‍ය මණ්ඩලයත් එක්ක සෑහෙන දේවල් කතා කළා. අපි අද දවසෙත් එවැනි යම් කඩයිමක් පහු කළ දවසක් අපිට කතා කරන්න බොහෝ දේ තිබෙනවා. අපි බොහොම ආදරෙන් ආරාධනා කළා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා මැතිතුමන්ට මේ අපේ මංගල හමුවීම බොහොම ආදරෙන් ඔබතුමන්වත් පිළිගන්න අප සූදානම්. අපි කතා කරමු මේ නියෝජිතයන් තිදෙනා සමග. අපේ නිෂ්පාදක කණ්ඩායම විසින් ගත තීරණයට අනුව මාතෘකා තුනක් මා ළඟ තියෙන ඔබතුමන්ලාට දෙන්න. කනක හේරත් ගරු මන්ත්‍රීතුමනි මම කැමැති ඔබට බාර කරන්න තරුණයාගේ ජීවිත සමග ඊටම ළඟ සම්බන්ධයක් තියෙන නිපුණතා සංවර්ධනය, ඒ වගේම අනාගත ලෝකයේ ඉල්ලා සිටින තාක්ෂණය, නවීන තාක්ෂණික දියුණුව, මේ සියල්ල සමග ගොඩ නැගෙන මේ රට ගැන කතා කරන්නට මේ මාතෘකාව බොහොම ආදරෙන් අපි ඔබට බාර කරන්න කැමැතියි. තරුණ සේවා සභාවේ සභාපතිතුමාට ඉතින් තරුණ කටයුතු වෙන කුමක් බාර කරන්නද? එහි අර්ථය ඒ හැර වෙන කිසිවක් ඔහුට කතා කළ නොහැකි කියන අදහසෙම නෙවෙයි. ඔහුට මේ රටේ විශේෂ පරාස රැසක ප්‍රාමාණික දැනුමක් සද්දකීමක් තියෙනවා. නමුත් සමාවෙන්න මා අද ඔබව සීමා කරනවා තරුණ කටයුතු වලට. නමුත් ඒ සීමා වෙනුත් යම් තැන්වල අපි එහාට යාවි. ඒ තමයි අපේ යෝජනාව ඔබේ මාතෘකාව වෙනුවෙන්. ගරු තුෂාර පෙරේරා මන්ත්‍රීතුමනි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය සේවාවේ යටිපෙළ මහා විද්‍යාත්මක කතාවක් තියෙනවා. සහ අපි අනාගතයේ වෙනුවෙන් මේ රටේ ශ්‍රම බලකාය තවදුරටත් බොහොම නිරෝගී ලෙස දියුණු කර ගැනීම වෙනුවෙන් ඒ වෙනුවෙන් කළ යුතු සහ කරමින් තිබෙන බොහෝ දේ තිබෙනවා. අපි ඒ ගැන කතා කරමු. කනක මන්ත්‍රීතුමා කොහොමද පාර්ලිමේන්තු ජීවිතේ? දැන් අන්තිම කාලෙට ඇවිල්ලා තියෙන්නේ මම කියන පළවෙනි අවස්ථාවේ මුල් අවුරුදු 4ක් විතර ඉවර කරලා තියෙන්නේ. ඔබ විශ්වාස කරනවාද දියවන්නාවේ ආපු එක හොඳයි කියලා? යමක් කරන්න පුළුවන් වුණා කියලා ඔබට ඔබේ හෘද සාක්ෂි ඔබ වෙනුවෙන් සාක්ෂි දෙනවද? ඔව් සංජීව ප්‍රථමයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද ජාත්‍යන්තර තරුණ දිනේදී අපිව මේ අවස්ථාවට ගෙනල්ලා 2020 වැඩසටහනේ මේ අපිට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඉතින් ඇත්තටම හොඳයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මේ කාලය තුලදී යම්කිසි වැඩක් කරන්න පුළුවන් වුණා කියන එක මට ඒක සන්තෝෂ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ග්‍රාමීය සංවර්ධනය වගේම අපේ තරුණයන් වෙනුවෙන් යම්කිසි වැඩක් කරා කියන එකට අපි සන්තෝෂ වෙනවා. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අලුතෙන් ඉගෙනගත්ත දෙයක් පිළිබඳව ඔබේ හිතේ අදහසක් තියෙනවද? ඇත්තටම ඔව් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දේශපාලනයේත් අපි ආධුනිකයන් ඇත්තටම පාර්ලිමේන්තුවේදී. නමුත් අද ඒ දේශපාලන විෂයපතය පිළිබඳව යම්කිසි දැනුමක් අවබෝධයක් අද කරලා ලැබිලා තියෙනවා. ඊට අමතරව ජනතාවත් එක්ක ඒ සම්බන්ධතාවය ඒ තුලින් අපේ ඒ ජනතා සේවය කරන්න හැකි වෙලා තියෙනවා. ඒ තියල්ලක් මම හිතන්නේ නව අත්දැකීම්. ඒ වගේම විශේෂයෙන්ම අපේ තරුණයන් සමග වැඩ කරද්දී
නව අත්දැකීම් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. හරි අපිට තව පුංචි බොහොම සැහැල්ලු සංවාදයක් තියෙනවා මේ ආරම්භක අවස්ථාවේ. අපි තව වටයක් එහෙම ගිහිල්ලා එන්න සූදානම්. සභාපතිතුමාද කුමක්ද හම්බන්තොට සිද්ධ වුණේ? සංජීව මම හිතන්නේ අපේ රටේ තරුණ ඉතිහාසය අද අගෝස්තු 12 වෙනිදා අපේ මන්ත්‍රීතුමා කියපු විදිහට ජාත්‍යන්තර තරුණ දිනය. හම්බන්තොට ඔබට මතක ඇති පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවේදී හම්බන්තොට තමා පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩල ඉතිහාසයේ පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලේ කොමන්වෙල්ත් යූත් කවුන්සිල් එක ආරම්භ කරන්නට යෙදුනේ. ඒ අවස්ථාවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලේ සමාජිකයන් ඒ වගේම මහලේකම්තුමන් කමලේ ශර්මා මැතිතුමන් ඇතුළු පිරිස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ කවුන්සිලේ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය හම්බන්තොටම ආරම්භ කිරීමට පුළුවන්ද කියලා. ඉතින් ජනාධිපතිතුමන් පොරොන්දුවක් ලබා දුන්නා අපි ඒ අභියෝගය ඉතාම සාර්ථකව කිරීමට විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ හමුවේ සමසභාපතිවරයා විදිහට විශාල නායකත්වයක් ගනිමින් ඒ අභියෝගය ඉදිරියට ගනිමින් අපේ ඇමතුමන් ඩල්සල් හපිරම ඇමතුමා සමග එකට එකතුව අද දිනේදී ඒ සිහිනේ සැබෑ කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයට සංජීව නිවහනක් හම්බන්තොට මීට පැය 4කට විතර ඉස්සෙල්ලයි මේ කාර්ය සිදු වුණේ. ඒ වෙලාවෙම නාමල් මන්ත්‍රීතුමාගෙන් ඇහුවා සංජීව මම ඇත්තට දැනගෙන හිටියේ නෑ මේ අභිමුඛව යන පාර මොකක්ද කියලා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ලේකම් කාර්යාලය ඉදිරියට. නාමල් මන්ත්‍රීතුමා කිව්වා මේක ලුණු පාර. ලුණු ලේවාය හැදුවාම මත්තල පැත්තට ලුණු ගෙනියන්න අතීතයේදී හැදපු පාරයි මේ ලුණු පාර කියලා. ඒ වෙලාවේ නාමල් මන්ත්‍රීතුමාට කිව්වා මන්ත්‍රීතුමා තරුණ දේශපාලඥයෙකු විදිහට ඔබතුමන් අප අතර කුමන සමීප සම්බන්ධය තිබුණත් ඉන් ඔබට ගිහිල්ලා ඔබතුමන් සතුටටපත් වෙන්න ඕනේ. ලුණු පාරට වෙනදට අපේ රට ගත්තොත් කොළඹ මල් පාර, බුලස් පාර මේ තිබුණ මේ මහා දැවැන්ත විදේශ කටයුතු මෙහෙවන කාර්යාලයක් හම්බන්තොට ලුණු පාරට ගෙන යාමට නායකත්වයේ ලබා දීම සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතනවා ඒ පොදුවේ අපේ රට ලබාගත් ජයග්‍රහණයක් කියලා තාරුණ්‍යයටත් ඔබට ගිහිල්ලා. ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තුළ අපි බොහොම ගැඹුරු දිගු ගමනක් යන දේශපාලන නායකයෙක් සචරිතයක් දැකලා තිබුණා. ඔහුගේ ජීවිතයේ පිටිපස්සින් මා සුන්දර සරල මිනිසෙක් මම අද හැන්දෑවේ තේරුම් ගත්තා. ඒ කතාවට ඔබ සම්බන්ධයි. මේ මීට විනාඩි ගණනකට පෙර ආතුව අපි ලද අත්දැකීමක් ගැන මම මේ නිකමට හම්බෙන් වගේ සිහිපත් කළේ. ඔබතුමා මතක් කළේ ඒ හම්බන්තොටේ අවස්ථාව දිනා දෙන්න නාමල් රාජපක්ෂ කරු මන්ත්‍රීතුමාගෙන් ලැබුණු නායකත්වයේ පිළිබඳව. තුෂාර පෙරේරා මන්ත්‍රීතුමා දේශපාලනයේ නොකල නම් අද කොහේ ඉන්න තිබ්බද? සංජීව ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබටත් මේ ස්වාධීන රූපවාහිනියට මට මේ අවස්ථාව ලබා දීම ගැන. නවක මන්ත්‍රී විදියෙක් වෙනුවට දෙවෙනුව මම ස්තුතිවන්ත වෙනවා මට හම්බුන්නේ අවස්ථාවක් මේ වගේ නාලයකින් මට ඡන්දය දීලා මාව පළාත් සභාවට පත් කරපු විශේෂයෙන් කැස්පා වාසනේ ජනතාවට ස්තුති කරන්න මම ස්තුතිවන්ත වෙනවා අපේ කැස්පා ජනතාවටත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටත් මට ඡන්දය දීලා මාව පළාත් සභාවට එවීම ගැන. මම පළාත් සභාවට තේරීපත් නොවුන නම් මම හිතන්නේ මම අද වෛද්‍යවරයෙක්. මොකද මම හිතන්නේ පොඩි කාලේ ඉඳලා මගේ දක්ෂතාවය තිබුණේ විද්‍යාව පැත්තට, තාක්ෂණයේ පැත්තට. මම ආනන්දෙන් අකුරු කිව්වේ. මම ආනන්දෙත් ඉගෙන ගත්තේ ඇත්තටම මගේ දක්ෂතාවය තිබුණේ සෞඛ්‍ය පැත්තට, විද්‍යාව පැත්තට. සෝ මම එහින්දා මම දේශපාලනයට ආවේ නැත්නම් මම හිතන්නේ මම අද වෛද්‍යවරයෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් වරක කියනවා මේ භෞතික විද්‍යාවට වඩා දේශපාලන විද්‍යාව පැටලිලි සහගතයි කියලා. ඔබ භෞතික විද්‍යාව ඉගෙනගෙන ඇති කියලා මට හිතෙනවා. ඇත්තටම දේශපාලනයේ විද්‍යාවේ සමහර තැන් වලටත් වඩා පැටලිලි සහගතයි වගේද? තාම නම් මට ඒ පිළිබඳව ඇත්තම උත්තරයක් දෙන්න බෑ. මොකද මම තාමත් දේශපාලනයට පිවිසලා මාස 4ක් වෙනවා. මම සම්බන්ධ වෙලා තියෙන්නේ දේශපාලන පවුලකට. මගේ ඇඟේ ඒ පවුලට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා මගේ ඇඟේ එක දේශපාලනයේ විදක්වත් තිබුණේ නැහැ. මම වසර ගණනාවක් අවුරුදු 26ක් මම හිතන්නේ 26ක් 27ක් විතර විදේශගත වෙලා හිටියේ. දේශපාලන වකවානුව තුළ ඒ කැම්පේන් එක මාස 3-4 තුළ ඔබ කියු දෙයට මම මුහුණ දුන්නා. නමුත් දැන් නම් අර මම ඉස්සෙල්ලත් කිව්වා මම හනිමූන් පීරියඩ් එකේ ඉන්නේ කියලා. තාම නම් ඒ වගේ ලොකු
දෙයක් තාම සිදු වෙලා නැහැ මේ මාස දෙක තුන ඇතුළත. ඔව් ඒ කියන්නේ ඒ තරම් ලොකු පටලැවිල්ලක් තාම අත්දැක්කේ නැහැ කියන කතාව තුෂාර පෙරේරා මන්ත්‍රීතුමා අපිට කිව්වේ. අපි කතා කරමු. අපිට ලොකු මාතෘකාවකුත් ඔබතුමා සමග කතා කරන්න තියෙනවා. කනකේරත් මන්ත්‍රීතුමනේ මම පත්තරේ දැක්කා මේ ඔබතුමාගේ ඊළඟ අධ්‍යාපන කඩඉම ළඟට ගිහිල්ලා තිබුණා. මොකද්ද ඒ ආසන්න වශයෙන් ලැබපු ඉහළම උපාධි සුසුකම ඔබතුමායි? මගේ පශ්චාත් උපාධිය අවසන් කරා. ඒක මාස්ටර් ඔෆ් ටෙක්නොලොජි. ඒක මං මේ දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා ආරම්භ කරලා තිබ්බයක්. නමුත් කාලයක් ගියා ඒක අවසන් කරලා පසුගිය වසරේ ඒක අවසන් කරලා උපාධිය ලබා ගන්න හැකි වුණා මේ වසරේදී. මොකද විශේෂ ශාස්ත්‍රයක් සම්බන්ධව ලොකු අධ්‍යයනයක්ද? ඒක ඇත්තටම මගේ උපාධියට සම්බන්ධයි. මං ඒරෝස්පේස් ඉන්ජිනියරින් තමයි උපාධිය තියෙන්නේ. ඉතින් ඒකට සම්බන්ධ එවියේෂන් පිළිබඳව තමයි මේ පශ්චාත් උපාධිය ලබා ගත්තේ. ඔබට හිතන විදිහට අර මැලේසියන් ෆ්ලයිට් එකට මොකද වෙන්නේ නැත්තේ? ඒකේ ගොඩක් කටකතා තියෙනවා ගොඩක් දැන් ඔබ විශේෂ තේරණ කෙනෙක්ට මොකද තියෙන ටික වෙනසක් තියෙන පුළුවන් නේ පියුම්තරමතුමා නේද? නෑ ඇත්තටම ඒකේ යම්කිසි රහසක් තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඕනෑම තැනකදී රේඩාර් එකකට වදිනවා සාමාන්‍යයෙන් සිවිල් ගුවන් යානයක් නම් එහෙම රේඩාර් එකකට වදිනවා. ඒ නිසා මගේ මතය නම් ඒකේ යම්කිසි গুপ্ত රහසක් තියෙනවා. නමුත් ඒක විනාශ වෙන්නත් තියන්න පුළුවන්. මොකද හොයාගන්න සමහරක් වෙලාවට ඒකේ තියෙන අපේ බ්ලැක් බොක්ස් එක කියලා තියෙනවා. ඒකෙන් තමයි අපි යම්කිසි හානියක් වුණොත් අපේ ගුවන් යානයට ඒකෙන් තමයි හොයාගන්නේ. නමුත් ඒක හොයාගන්න බැරි වුණ එකෙන් සමහරක් වෙලා අවස්ථාවලදී මේ මුහුදේ යම් තැනක තියෙන්නත් හැකියාව තියෙනවා. එහෙම විනාශ වෙලා තියෙනවා නම්. නමුත් ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ ගුවන් යානයක් රේඩාර් තිරේ නොපෙනී යන්න සලස්වන්න ගුවන් නියමුවාට මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? ගුවන් නියමුවාට ඕනනම් රේඩාර් තිරෙන් ඉවත්වන්න පුළුවන්ද? Tamanගේ කිසියම් ආකාරයක ස්විච් එකක් හෝ බටන් එකක් ක්‍රියාත්මක කරලා? නෑ එහෙම හැකියාවක් නෑ. කෙසේ නමුත් අපේ ඒක එතන තියෙනවා ඒ ඉමර්ජන්සි අර බීකන් එකක් කියලා තියෙනවා. ඒ සියල්ලක් තුලින් කොහේ වැටුණත් ඒක මේ කැලේක වැටුණත් එහෙමත් නැත්නම් මුහුදේ වැටුණත් ඒ හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක යම් කිසි විදිහකින් මේ ඕෆ් කරලා තිබ්බොත් එහෙම අවස්ථාවලදී සමහරක් වෙලාවට ඔව් එහෙම අවස්ථාවලදී හැකියාවක් තියෙනවා. මේ එහෙම අවස්ථාවලදී හොයාගන්න සමහරක් වෙලාවට ඒක රේඩාර් එකටවත් එහෙම නැත්නම් ඒ බීකන් එක මේවා කරගන්න බැරි වෙනවා. සිග්නල් එක බැරි වෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ ගුවන් යානේ හිටපු අහමඩ් ෂා ඒ ගුවන් නියමාගේ නම ඔහු ඒක ස්විච් එකේ බුවා වෙන්න බැරුව ඇතිනේ නේද? ඔබතුමා හිතනවා මොකක් හරි රහස් දෙයක් මෙතන තියෙනවා වෙන්නත් පුළුවන් කියලා. ගරු පියුම්පෙරේරා මැතිතුමනි ඔබ නීතිඥවරයෙක්, වෘත්තීය නීතිඥවරයෙක්. අපි මෑතක වාර්තාවක් දැක්කා ලෝකේ නීති ආධිපත්‍යයේ ක්‍රියාත්මක වීම සම්බන්ධව සිදු කළ සමීක්ෂණයේ අපේ කලාපයේ දකුණු ආසියාතික රටවල් අතර අංක 1 කිරුළ අපිට ලෝකෙම අපිට හොඳ තැනක් ලැබුණා. මම කැමති නීති ආධිපත්‍ය ඔබ විග්‍රහ කරන සරල අර්ථකථනය දැනගෙන මොකක්ද අපිට මේ ලැබුණු වටිනා සහතිකය කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න. සංජීව මේ වගේ සාකච්ඡාවකට එනකොට අපි ටිකක් කතා කරලා නෙන්නේ මන්ත්‍රීතුමා. අද අපි සාකච්ඡා කරන්න හම්බුන්නේ නැහැ සංජීවටවත් මටවත්. නමුත් සංජීව මම කොල කෑලි ටිකක් ගෙනාවා. මම ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරනකොට දැක්ක මං පුදුම වෙනවා අපේ භාෂාව අර කියනවා මේ ටෙලිපති වගේ කියලා මම උඩින්ම තියාගෙන ඉන්නවා World Justice Project's Rule of Law Index 2014 ශ්‍රී ලංකා top in South Asia. මේ දවස් 6කට ඉස්සෙල්ලා අහඹුව මොනතරම් ප්‍රබලද කියලා හිතනවා. මම ඒක තමයි හිතුවේ ඔබ කොහොමද මගේ මනස කියවන්නේ කියලා. නමුත් මම ඇත්තට මොකද මේ සංජීව මම මේ මන්ත්‍රීතුමාලා දෙන්නම පිටරට ඉගෙනගෙන තියෙනවා. මට තුෂාර මන්ත්‍රීතුමා ගැන බොහොම අභිමානයක් ඇති වුණා. අවුරුදු 26ක් පිටරට ඉඳලා අද මෙතරම් මැනවින් සිංහල භාෂාව පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපිත් පිටරට හිටියා. මගේත් පශ්චාත් උපාධියම පිටරට හිටියේ. නමුත් අපි දන්නවා පිටරට ගිහිල්ලා එන මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා. නමුත් අර අපිට වෙලා තියෙන සංජීව නීති ආධිපත්‍ය ගැන කතා කරනකොටත් ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් මේ කතා කිරීමේදී අපි මේ පිටරටින් දෙන හැමදේම හොඳයි කියලා ගන්න නිර්ණය එක එක ඉඳලානේ කතා කරන්නේ. ඒ නිසා තමයි මේ අපිට හැම වෙලෙම වැරදිලා තියෙන්නේ. මම කියන්නේ දැන් තුෂාර පෙරේරා මන්ත්‍රීතුමා ඉතා හොඳින් දන්නවා අපි ඇමරිකාවට ගියොත්
ලංකාවේ දැන් ගල්ගමුවේ අර කුඩා දරුවා මොන්ටිසෝරි යන පුතණුවන් පැහැර ගැනීමක් සිදු වුණා. මේ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම පැහැර ගැනීමක් වුණා වගේ තමයි අපේ ජනමාධ්‍ය කතා කරන්නේ. ඒ කාලේ වෙන දේවල් අපේ මේ භාෂාවෙන් නැති වුණා. ඒ දරුවා ගැන කතා කරනවා ඇහැරෙන්නට. හැබැයි ඉරිදා පත්තරේ ගත්තාම මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා පැහැර ගිය දරුවෙක්ගෙන ගිය අවයස 3ක දරුවෙක් ගැන දැන් 56කට ඉස්සෙල්ලා දැන් අවුරුදු 59ක මම හිතන්නේ 100 තාත්තා කෙනෙක් හොරණ පැත්තේ මම දැක්කා. හොරණ පැත්තේ. ඊට පස්සේ තව දරුවෙක් මීට අවුරුදු 12කට ඉස්සෙල්ලා පැහැර ගියේ. මේක අඩු වැඩි වශයෙන් ලංකාවේ පිටරටවල් වල දැන් අපි සංජීව ඇමරිකාව ගැන කතා කරනවා. ඉතා දැවැන්ත ලෙස නීතිය ආධිපත්‍ය බිඳ වැටෙමින් පවතින රටක්. අපි චිකාගෝ නගරයට ගියොත් ඊයේ පෙරේද මා CNN රූපවාහිනියේ දකිනවා ඉතා නරක ලෙස ඒ පූර්වාදර්ශයන් කිසිදු ආකාරයක අපේ වගේ රටවල් වලත් කතා නොකළ යුතුයි. මහමගට ඇවිල්ලා දාමරික මැර කණ්ඩායම් විසින් කුමන ආකාරයටද අහිංසක අසරණ මිනිස්සු මරා දමන්නේ කියලා මට මතක් වෙනවා. මීට අවුරුදු 2කමාරකට ඉස්සෙල්ලා ඔබට මතකයි සංජීව රියෝ+20 වලට මම රියෝ නගරයට ගියා. රියෝ නගරයට යනකොට බ්‍රසීලයේ කුමන ආකාරයකටද මේ නීති ආධිපත්‍ය සුරකීම සඳහා ඒ සූදානම් වීම තිබුණේ. ඊට අල්ලපු රට මැද ඇමරිකාවේ මෙක්සිකෝවේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම නිසා නීතිය අධිපත්‍ය බිඳ වැටීම ගැන අපිට පුදුම එළවන සුළුයි. අපේ රටවල් වල සිදු නොවන දේවල්. මට මතක් වෙනවා සංජීව දකුණු අප්‍රිකාවට අපේ කනක මන්ත්‍රීතුමත් ගියා. අපි අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා මන්ත්‍රීතුමාට මතක ඇති. අපි නතර වෙලා හිටිය හෝටලෙන් පාර පැනලා ඉස්සරහා හෝටලේ පත්තරයක් ගන්න යන්න අපි එළි වෙනකන් ඉන්නවා. රාත්‍රියේ පාර පනින්න බෑ. මේ ප්‍රිටෝරියා නගරේ. දකුණු අප්‍රිකාවේ තිබෙන පරිපාලනමය අගනගරේ. සහ මැන්ඩෙලාගේ උපන් ගම. මැන්ඩෙලාගේ උපන් ගම. එතකොට සංජීව මේ තත්ත්ව මං කියන්නේ මේ නිතරම අපි සංසන්දනය කරන පිටරට දේවල් හොඳයි කියන අපේකම නිගරුවට ලක් කරන අපේ දේවල් අවැදගත් ලෙසින් සලකන මම කියන්නේ අපේ බොහෝ දෙනා එසේ සිතීමට කතා කිරීමට යත්න දරන මම ඒ නිසයි කිව්වේ. ඉතින් නීතිය ආධිපත්‍ය සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා සමහර ෆෝබියා තිබෙන මිනිසුන් නීතිය සමග සහ සම්බන්ධ වෙමින් Taman පසුපස නොයෙකුත් ආකාරයේ මේ පිරිස් ලුහුබඳිනවා යයි කියමින් නොයෙකුත් මතවාද දරමින් සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥාණය දෙකඩ කිරීමේ වෑයම් අපි දන්නවා. නමුත් සාමාන්‍ය ජනතාව දැනුවත්. සංජීව බුදුරජාණන් වහන්සේගේ කාලය ගත්තත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලය ගත්තත්, මුහම්මද් නබිතුමාගේ කාලය ගත්තත්, ඊට ඉස්සෙල්ලා රාවණ රජුරන්ගේ කාලය ගත්තත්, අපි ඔය කතා කරන ට්‍රෝයි පුරවරය ගත්තත් මේ සෑම කාලෙම අපරාධ යම්කිසි ආකාරයක සිදු වුණා. මේ මානව ශිෂ්ටාචාරයේ ඉදිරියට ඒමත් සමගම අපරාධ වලින් විනිර්මුක්ත වුණ අපරාධ නොමැති සමාජයක් ලෝකේ කිසිම ජන කොටසක බිහි වෙන්නෙත් නැහැ, බිහිවීමට පුළුවන්කමකුත් නැහැ. නමුත් අපි තේරුම් ගත යුතුයි අපි රටක් විදියට සංජීව මා ඒකයි සතුටටපත් වෙන්නේ ශ්‍රී ලංකා ranks first among South Asian countries. ඔබතුමා කියපු විදිහට in the latest rule of law index compiled by the World Justice Project. Sri Lanka ranks 48th globally and outperforms its regional peers. මේ කලාපයේ සියලුම දෙනා අභිබවමින් යනවා. In most dimensions of the rule of law. නොයිකුත් මානයන්ගෙන්. The index said the country also outpaces most lower middle income countries. මැදිහත් ආර්ථිකයේ පහළ සිටින බොහෝ රටවල් වලින් ඔබට ගිහිල්ලා නීතියේ ආධිපත්‍ය ඉතා සුවිශේෂී තැනක රටක් තිබෙන රටක් විදිහට පිළිගන්නවා. ඒ නිසා සංජීව මම හිතන්නේ පසුගිය සතියේදී ශ්‍රී ලංකා යුත් පාර්ලිමේන්තුව කැඳවුවා. ඒ අවස්ථාවේදී ප්‍රධාන දේශනය කිරීමට පැමිණියේ
නීතිපතිතුමන් පාලිත ප්‍රනාාන්දු ජනත නීතිඥ පාලිත ප්‍රනාාන්දු මැත්තුමන් එතුමා ඉතා මැනවින් සරලව නීතියේ ඉතිහාසය දක්වමින් ශ්‍රී ලංකා යුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ කාරණා මැනවින් විග්‍රහ කරන්නට යෙදුන. අපි තේරුම් ගත යුතුයි සමාජයක් ලෙස තරුණයින් ලෙස දේශපාලඥයින් ලෙස ජනමාධ්‍යවේදීන් ලෙස මේ සමාජයේ ස්වභාවයයි. නමුත් අපි සියලුම මහන්සිය කැපකිරීම සියල්ලම නීතිය ආධිපත්‍ය සුරැකීම සඳහා කළ යුතුයි. මේ ප්‍රතිඵල දක්වන්නේ අපි හොඳ ප්‍රවණතාවයක සිටින බවයි. ඒ නිසා සාමකාමී පුරවැසියන් විදිහට සංජීව මම හිතන්නේ අපි සතුටටපත් වෙන්න ඕනේ. හරි ඔබ පැහැදිලි කරන්නම ආපු මාතෘකාවක් ප්‍රශ්න කරන්නට හම්බෙන් ලැබුණ එක ගැන සන්තෝෂයි. ඒක කොලේ උඩම කොලේ සහ මගේ පළවෙනිම ප්‍රශ්නේ. ඒකත් හරි හොඳයි. හම්බෙන් වෙච්ච දේ මේ කියන්නේ ඔබ මේ පැහැදිලි කිරීමකට යන්න හිටියේ අපි මොකද නීතිඥයෙක් නිසායි මම ඔබතුමාගෙන් ප්‍රශ්න ඇහුවේ නීති ආධිපත්‍ය සම්බන්ධව මේ මාතෘකාව නිර්මාණය වෙලා තිබුණ නිසා. තුෂාර පෙරේරා මැතිතුමනි දැන් වෛද්‍යවරයෙක් වුණා නම් මිනිස්සුන්ව සුවපත් කරන්න පුළුවන් නේ. ඔබ විශ්වාස කරනවද දේශපාලනයනොත් එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා? මම හිතන්නේ කනක සහෝදරට මම කියන්න ඕනේ මෙතන මොකක් හරි තියෙනවා පොඩි සලස්මක් අපේ සංජීව මහතා සහ අපේ මහතා ඇතුළු මේක ටෙලිපති එකෙන් වෙච්ච දෙයක් නම් වෙන්න බෑ. මෙතන මොකක් හරි සලසුමක් තියෙනවා. අහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න මෙතුමා ගාව කඩදාසියක් තිබ්බෙක්. මම පොඩ්ඩක් පසුබිම කියන්නම් සංජීව මගේ දේශපාලන ගමනේ. මම කිව්වා මම අවුරුදු 26ක් ඇත්තෙම හිටියේ මෙතුමා කතා කරපු රටේ ඇමරිකාවේ. මම ආනන්දෙන් අකුරු කියලා ඇමරිකාවේ තියෙන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්. ලංකාවේ මොරටුව කොළඹ පේරාදෙණිය වගේ සුවිශේෂී විශ්වවිද්‍යාල තියෙනවා. නමුත් මම හිතන්නේ ඔබතුමා මාත් එක්ක එකඟ වෙයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය. එකගයි. මම ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ලංකාවෙන් ඒ විශ්වවිද්‍යාලයට ගිය 4 වෙනි. දලස් සලහත්වරු මමතුමාමයි කිව්වේ අපේ පළාත් සභා අපිට අංක දීලා අපි පක්ෂ මූලස්ථානයෙන් එළියට එනකොට පත්‍රයේ දාලා තිබුණා මේ පාර අපි පළාත් සභාවට බුද්ධිමතුන් කිහිප දෙනෙක් ගේනවා කියලා. අපේ මල්ෂා කුමාරතුංග මෙනවිය නීතිඥවරියක් මොරටුවේ. තව දොස්තරවරයෙක් ආවා කොළඹින්. නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යාඥයෙක් දේශපාලනට එනවා කියලා කිව්වා කැස්පෑවේ. ඒ විද්‍යාඥයා මම. ඉතින් මම ඇත්තෙන්ම කිසිසේත්ම මගේ අදහසක් තිබුණේ නැහැ දේශපාලනට එන්න. නමුත් මගේ වාසනාවකට මම හිතන්නේ වාසනාවකට නෙමෙයි. මම ලංකාවේ සිටින ප්‍රබල දේශපාලඥයෙක් වෙන ගරු ගාමිණී ලොග්ගිය මැතිතුමාගේ පවුලට සම්බන්ධ වුණා. ඉතින් ලොග්ගිය මැතිතුමාට පුතු නැහැ. ලොග්ගිය මැතිතුමාට දුවරු දෙන්නෙක් ඉන්නේ. ඉතින් ලොග්ගිය මැතිතුමාත් දැන් අවුරුදු 31ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ඇමතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් එක දවසක් අපි රෑ ආහාර අරගෙන සාලේ ඉන්නකොට ඇමතුමායි මගේ නෝනයි හිටියා. ඇමතුමා මගේ නෝන දිහා බලලා කිව්වා ලෑස්ති වෙන්න මේ පළාත් සභාව ගමනට කියලා. මගේ නෝන කිව්වා මම නම් ඔබ කරන්නේ නැහැ. මගේ තියෙනවා මගේ රැකියාවක් තියෙනවා මම එංගලන්තේ ඉගෙන ගත්ත කෙනෙක්. ඊට පස්සේ ඇමතුමා වඩබඩ බලුවා කවුරුත් හිටියේ නැහැ කාමරේ මං විතරයි හිටියා. ලෑස්ති වෙලා තුෂාර මේ ගමනට කිව්වා. ඉතින් අන්න එදා තමයි ආරම්භය මගේ දේශපාලන ගමනට. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මම දේශපාලනයෙන් මගේ වෛද්‍ය වෘත්තියෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න හැකියාවක් තියෙනවද? ඔව්. බෙහෙත් දීම නෙමෙයි. නමුත් අද අපේ ගෙදරට ආවොත් සංජීව ඔබ බොහෝ දෙනෙක් එනවා අපේ ගෙදර ලෙඩ්ඩු. මොකද මම පෙනහැල්ලේ පිළිකාවට බෙහෙත් හොයාගත්ත විද්‍යාඥයෙක්. මේක ලොකු කතාවක්. පුංචි විරාමයකට මට අවසර දෙන්න. මේ විරාමයෙන් පස්සේ අපි මේ කතාව සම්පූර්ණ කරගමු. අපි මේ ගිය මාර්තු 8 වෙනිදා අතුරුදන් වෙච්ච MH77 මැලේසියන් ගුවන් යානෙත් කතා කළා. මේ ගුවන් යානා විශේෂඥයෙක් එහා තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක් මෙතන ඉන්න නිසා නීති ආධිපත්‍යය ගැන අපිට ලැබුණු සහතිකය ගැන කතා කළා. නීති පිළිබඳ ප්‍රාමාණිකයෙක් මෙතන ඉන්න නිසා අපි දැන් මේ තව අලුත් කතාවක් අහමින් ඉන්නේ. කනක මන්ත්‍රීතුමා ඒ වගේම ගරු සභාපතිතුමා මේ කතාව ඉදිරි කොට සහමු නතර කරපු තැනින්ම ඔබතුමාට පුළුවන් පටන් ගන්න. මම කිව්වේ සංජීව මගේ තියෙන දක්ෂතාවය ඇත්තෙන්ම සෞඛ්‍ය පැත්ත. මම ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ලෝකයේ තියෙන හොඳම විශාලතම බෙහෙත් හදන සමාගම ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට වැඩ කරලා පිළිකාව සම්බන්ධව දියවැඩියාව සම්බන්ධව පරීක්ෂණ පවත්වලා ඒ ලෙඩවලට බෝන වන ලෙඩවලට බෙහෙත් හොයාගන්න දායකත්වයක් දක්වපු විද්‍යාඥයෙක්. මම දේශපාලනය තුලින්
බලාපොරොත්තු වුණේ සංජීව ඒ මාස කිහිපය ඇතුළත මම කිව්වේ ඇත්තෙන්ම මම දේශපාලනට එන්නේ මගේ දක්ෂතාවයෙන් විශේෂයෙන් මගේ ගමට මගේ දිස්ත්‍රික්කයට යම්කිසි සේවාවක් කරන්න කොළඹ දිස්ත්‍රික්කයට සහ කැස්පෑවට. ඉතින් මම බෙහෙත් දෙන දොස්තර මහත්තයෙක් නෙමෙයි. දොස්තර මහත්තයා දෙන බෙහෙත් හොයාගත්තේ විද්‍යාඥයෙක්. ඉතින් මම විහිළුවට කියනවා අපේ ගෙදරට එන උදවියට දොස්තර මහත්තයාගේ වැඩේ මම පොඩ්ඩක් සරල කරලා තියෙනවා. මොකද දොස්තර මහත්තයාට අවුරුදු 12ක් විතර වෙහෙස වෙන්න ඕනේ නැහැ. බෙහෙත් හොයන්නේ බෙහෙත් අපි හොයලා දෙලා තියෙන දොස්තර මහත්තයාට තියෙන්නේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ බෙහෙත ලියන්න විතරයි. ඉතින් මම ලංකාවේ සිටින දොස්තර මහතුරු හුඟා දෙනෙක් අඳුරනවා. මම විශ්වවිද්‍යාලත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. මෙතුමා වගේ කනක මන්ත්‍රීතුමා සහ මෙතුමා වගේ පශ්චාත් උපාධිය ඉවර කළා. මම මගේ දැන් ආචාර්ය උපාධිය ඉවර කරන් යනවා කොළඹ විශ්වවිද්‍යාලේ. සයන්ස් ෆැකල්ටි එකේ. ඉතින් මම කොහොමද උදව් කරන්නේ අපේ ගමේ උදවියට අපේ දිස්ත්‍රික්කයේ උදවියට මගේ දේශපාලනය තුලින්. මම කිව්වා මම බෙහෙත් දෙන දොස්තර මහත්තයෙක් නෙමෙයි. මොකද අපේ ගෙදරට කවුරු හරි ආවොත් විශේෂයෙන් පිළිකාව සම්බන්ධව, දියවැඩියාව සම්බන්ධව එනවා. එන්නේ කැස්පෑවෙන් විතරක් නෙමෙයි. අද ආවා වයසක අම්මා කෙනෙක් කොළියපිටිය. ගිය සුමානේ ආවා තාත්තා කෙනෙක් මාතරින්. ඒ එන්නේ මම මේ වගේම නාලිකාවක වැඩසටහනක් කරා. මට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. මම මේ ගැන මිනිස්සුන්ට අපේ ගම්වාසීන්ට අවබෝධ කරලා දුන්නා. මේ දොස්තර මහත්තයෙක් දෙන එක බෙහෙතක් නෙමෙයි. තව බෙහෙත් වර්ග ගොඩාක් තියෙනවා එක ලෙඩකට. ඉතින් මට පුළුවන් ඒ එන ලෙඩාව යොමු කරන්න හරි දොස්තර මහත්තයා ගාවට. ඒ දොස්තර මහත්තයත් එක්ක සාකච්ඡා කළා මේ එන තැනත්තට හම්බෙන්නේ හරි බෙහෙතද කියලා. ඒ එන තැනත්තට කියන්න. ඉතින් මං හිතන්නේ දේශපාලනට පිවිසුනේ නැත්තම් මට ඒ දේ කරන්න හරි අමාරුයි. මට ඒ දේ කරන්න තිබුණා මගේ නෑදෑයින්ට. මොකද මාව හම්බෙන නිසා. නමුත් ඒ දේශපාලනය තුලින් මම රැස්වීම් 238ක කතා කරා. මම බැලුවා මේ උත්තරේ කොහෙද එන්න හදන්නේ කියලා මේ ගරු සභාපතිතුමනි හරිය අමතු තැනකට ගෙනාවා. මම ඇහුවේ කියන්නේ වෛද්‍යවරයෙක් වුණා නම් මිනිස්සු සුවපත් කරන්න තිබුණා දැන් දේශපාලනය කරන්න කියලා. එතුමා කියනවා මම දන්න දේ බෙදා ගන්න මට දැන් කණ්ඩායමක් හම්බ වෙනවා. ඒ කණ්ඩායමට මුණ ගැහෙන්නේ දේශපාලනයට ආපු නිසා කියලා. අපි තව කතා කරමු. කනක මන්ත්‍රීතුමනි අපි යමු අපේ මාතෘකාව ළඟට. මේ රටේ තරුණ නැගිටීම් කිහිපයක අකාරුණික බව විඳින්න අපට සිද්ධ වුණා. ඔබ හිතන විදිහට ඇයි මේ රටේ තරුණ සමාජය තුළ එහෙම මහා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ? අපි සංජීව ඉතිහාසය දිහා බැලුවොත් අපි 1980 දශකයේ වගේ අපේ ආර්ථිකය ශ්‍රමය මත පදනම් වූ අඩු මුදලට නුපුහුණු ශ්‍රමයක් කියන හැටියට තමයි ආර්ථිකය පදනම් වෙලා ඒ විදිහට ක්‍රියාත්මක වුණේ. නමුත් අපි එදා අපි හිතුවේ නෑ වෘත්තීය නිපුණතාවය එහෙමත් නැත්නම් නිපුණතාවයේ සංවර්ධනය කිරීම පිළිබඳව අපි එදා හිතුවේ නෑ. එහෙමත් නැත්නම් එදා ඒ ගැන අපි කතා කරෙත් නෑ කවුරුවත්. ඒ වගේ යද්දී මම හිතන්නේ කාලයක් යද්දී ඒ අපේ තරුණයන්ගේ මම හිතන්නේ තරුණයන් විශේෂයෙන්ම ශ්‍රම බලකායෙන් 15%ක් 20ක් අතර ප්‍රමාණයක් ගෙදරට වෙලා රැකියාවක් නැතුව ගෙදරට වෙලා හිටියා. ඒ නිසා ඒ පමණක් නෙමෙයි ඒ අපේ උසස් අධ්‍යාපනය ලැබපු නැති පිරිසක් තරුණ පිරිසක්. ඒ වගේම උසස් අධ්‍යාපනය ලැබපු උපාධිධාරීන් රාශියක් පාරට බැහැලා හිටියා. ඉතින් මේ සියලු දෙනා එක්ව වෙලා තමයි මම හිතන්නේ ඒ යම්කිසි තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ තරුණ නැගිටීම් ගණනාවක් ඉතිහාසයේ අපේ රටේ සිදු වුණේ. ඉතින් මේකට හේතුව එදා හෙව්වේ නැහැ. ඔබ විශ්වාස කරනවද යම් මට්ටමක සාධාරණ හේතු තිබුණායි කියලා ඔවුන්ගේ ඒ නැගී සිටීම වල? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ එදා ඒ තරුණයන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන හිටියානම් යම් කිසි දුරකට ඒ තරුණයන් වෙනුවෙන් කටයුතු කරලා තිබ්බනම් එදා මම හිතන්නේ මේ වගේ තරුණයන්ගේ නැගිටීම් සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. මේ ආණ්ඩුවට මේ රටේ තරුණයව තේරෙනවද මන්ත්‍රීතුමා? දෙක තමයි මම කියාගෙන යන්නේ. දැන් ඒ එවැනි ආකාරයෙන් එදා 71 ඊට පස්සේ 87 ඉඳලා 90 දක්වා මේ තරුණයන්ගේ නැගිටීම් වෙලා එදා මම හිතන්නේ 80 ගණන් වල ජනාධිපති කොමිසමක් පත් කරා මේ තරුණයන්ගේ මොකද්ද මේකට හේතුව කියලා හොයන්න කියලා. ඉතින් ඒ හේතුව හොයලා නිර්දේශ ලබා දුන්නත් ඒ නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක වුනේ නැති නිසා ඒක කාලයක් තිස්සේ මේ තරුණයන්ගේ නැගිටීම් ඒ තුලින් අපේ රටට තරුණයන් මම හිතන්නේ ලක්ෂයක පමණ තරුණයන් ප්‍රමාණයක් අපේ රටට නැති වුණා ඝාතනය කළා ඒ කාලය තුලදී. ඉතින් ඊට පස්සේ ඉතිහාසයේ ඊට පස්සේ අපි ඉදිරියට එද්දී මේක 2005න් පසුව විශේෂයෙන්ම මේ පිළිබඳව තේරුම් ගත්ත නායකයෙක් අපිට ලැබුණා. අපේ නිපුණතා අමාත්‍යවරය හැටියට කටයුතු කරලා එදා ඒක තේරුම් ගත්ත නායකයෙක් අපේ රටට ඇවිල්ලා ඉන්පසුව අතිගරු ජනාධිපතිතුමන් මම හිතන්නේ එතුමා
මේ රටේ අපේ යුද්ධය අවසන් වුණායින් පස්සේ ලොකුම තිබ්බ ගැටලුව निराකරණය කරන්න පසුව අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ සඳහා අපේ ගරු ඩාල සලහප්පැරම් මැතිතුමා අපේ යෞවන කටයුතු සහ වෘත්තීය සංවර්ධන අමාත්‍යවරයා හැටියට අමාත්‍යාංශයත් ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය සියල්ලක් ඒකරාශී කරලා අන්තර් අමාත්‍යාංශ සම්බන්ධතාවයක් ඇති කරලා ඒ උපදෙස් දීලා තිබ්බා ඒ තමන්ගේ අමාත්‍යාංශ තුලින් අපේ තරුණයා වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒකේ අපේ ලලිත් පියුම් සභාපතිතුමා ඒ සඳහා නායකත්වය ගැන කටයුතු කරලා තියෙනවා. ඉතින් මෙවැනි ආකාරයෙන් මේ උගත් පිරිසක් මේවට යොමු කරලා අපි හොයාගන්න ඒ අතිගරු ජනාධිපතිතුමන් ඒ උපදෙස් දුන්නා මේ තරුණයන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක හොයාගන්න. ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද 1994 පොදු පෙරමුණ ආණ්ඩුවේ කම්කරු සහ වෘත්තීය පුහුණු ඇමතිවරයා විදිහට එතුමාලාද අත්දැකීම මේ රටේ නිපුණතා සංවර්ධනය පිළිබඳ ඒ නිර්මාණශීලී මැදිහත් වීම අත්දැකීමක් ලෙස ජනාධිපතිවරයා විදිහට මේ වෙලාවේ පාවිච්චි කරනවා කියලා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ එදා එතුමා අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු නිසා ඒ ලබාගත් අත්දැකීම් තුලින් ඒ වගේම තරුණයන්ගේ හැඟීම් හඳුනාගත්ත නිසා ඒක එදා අවස්ථාවක් තිබෙන්න නැතුව ඇති අමාත්‍යවරයා හැටියට ක්‍රියාත්මක කරන්න. නමුත් එතුමා මේ රටේ නායකයා වුණායින් පසුව ඒ සඳහා ඒ දක්ෂ අමාත්‍යවරුන් 3 දෙනෙක් ඇතුළු අනිකුත් අමාත්‍යාංශ තුලින් අපේ මේ නිපුණතාවය සංවර්ධනය කිරීම සඳහා දැවැන්ත වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. ඒක තරුණයන්ගෙන් නෙමෙයි ආරම්භ කරේ. ඒක අපේ අනාගතේ බාර ගන්න ඉන්න කුඩා දරුවගෙන්. හරි, මෙතුමන්ලාගෙන් ප්‍රශ්න අහන්න අයිතිය මට වඩා ඔබට තියෙනවා. ඒ නිසා ඔබට ඒ සඳහා එන්න පාර විවෘතයි, කොන්දේසි විරහිතයි. ඔබ ඕනෑම ඍජු ප්‍රශ්න කිරීමකට මෙතුමන්ලා මම ඔබතුමන්ලා වෙනුවෙන් තීන්දුවක් ගන්න විවෘතයි කියලා. එකඟයිනේ නේද? හරි. මේ ඕනෑම ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙන්න සූදානම්. අපි යමු මේ ට්වීට් කරන ප්‍රශ්නෙට. නුවණක ප්‍රනාන්දු නුවණකගේ ප්‍රශ්නය තමයි මට මේ උඩින්ම පේන්නේ. සභාපතිතුමනි දැන් ඔය කනකේරත් මන්ත්‍රීතුමා එක්කත් කතා කර මාතෘකාව එක්ක අපිට පොඩ්ඩක් ඉස්සරහට ගියාගේ මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කරනකොට මොකක්ද අපිට තියෙන අවස්ථාව අපේ තරුණයා බලගන්වන්න මේ තරඟකාරී ලෝක වෙළඳපොළට ලෝකෙ විසින් ඉල්ලන තරඟකාරී විශ්වීය පුරවැසියා නිර්මාණය කරන්න. අපි එහෙම ගමනක් යමින් ඉන්නවද? සංජීව අපි තේරුම් ගන්න ඕනේ අපි සාමාන්‍ය තරුණය සමග කතා කරන්නේ මේ විදිහටම ඊට වැඩිය වෙනස් විදිහකින් මේ දැන් ITN 2020 ගේ ඇවිල්ලා කතා කරන්නේ. අපි ලංකාව කොදෙව් රාජ්‍යයක්. ඒ නිසා අපිට මේ කොදෙව් මානසිකත්වය අයිලන්ඩ් මෙන්ටැලිටි එක මම හිතන්නේ අපේ ඉතිහාසයේ පුරාම තිබුණා. අපේ ඉතිහාසයේ අපි කියවලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන කාලයේදී බාතිකාභය තිස්ස රජතුමන් රෝමයට අලි ඇද්දල මුතුමැණික් යවනකොට ලංකාවට කොහොමද රෝමයේ සමග ගනුදෙනු කළේ කියලා. ඒ කාලේ එංගලන්තයේ මිනිස්සු ඇඳුම් අඳින්නවත් නැතුව නිර්වස්ත්‍රව සිටි කාලයක්. හැබැයි පහුකාලීනව ලංකාවේ ඒ දූපතේ ඒ දූපත් මානසිකත්වයේම තියෙන තවත් දූපතක්. අපේ දූපතට වැඩිය ප්‍රමාණයෙන් 4.5ක් පමණ වන දූපතක යටත් පුරවැසියන් බවට පත් වෙනවා. සංජීව මේ කාර්යම තමයි මේ දූපත් මානසිකත්වයේම තමයි මම හිතන්නේ අපි අපේ රටේ තරුණයා ලෝකේ ජය ගන්න බල ගන්නවන සටනේදීත් වාසියක් කරගatiya යුත්තේ. මොකද දූපත් මානසිකත්වය තුල සිටින තරුණයා එහෙම නැත්නම් පුරවැසියා අර අපි තරුණයන් කියන භාෂාවෙන් මං පොර මානසිකත්වයෙන් තමයි ඉන්නේ. මට වැඩිය කවුරුවත් නැහැ. අපි තමා ලොක්කෝ. මේක බොහෝ දූපත් රාජ්‍යවල පවතින සමාජ තත්වයක් විදිහට අපිට දක්වන්න. ඒ කියන්නේ එතනින් එහා පේන්නේ නැති ප්‍රශ්නයක්ද? අපි හිතන්න කැමති අපි තමා අපිට වැඩිය මිනිස්. මොකද අපි දැකලා නැහැ. මොකද දූපතෙන් එළියට අපි දැකලා නැහැ. අපි දැන් සංජීව ඇත්තම කතාව ඉන්දියාවුණු අර්ධද්වීපය ගත්තහම මේ ලංකාවේ අරින්න අනික් සියලුම රටවල් වල හින්දි හෝ ඊට සමාන භාෂාවක් කතා කරනවා. නමුත් අපිට ඒ හින්දි භාෂාවේ අපිට සංස්කෘත භාෂාවේ ආభాෂය ලැබුණට 2500 වර්ෂයකට ඉස්සෙල්ලා සහ ඊට මධ්‍යකාලීනව හින්දි භාෂාව ඒ තරමට ලැබිලා නැහැ. මොකද මා හිතනවා මේ දූපත් මානසිකත්වයේ තුල අපිට බලකිරීමක් කරනවා. ශ්‍රී ලාංකීය ජනතාවට බලකිරීමක් මේ වුණා
මේ අපි තරම් මිනිස්සු නැහැ කියන ඔළුවෙන් ඉන්න. නමුත් අපි ඇත්තටම තේරුම් ගත යුතුයි මේ රට ගොඩනංවන සටනේදී මේ රට දියුණු නූතන රාජ්‍යයක් කරා අතිකරු ජනාධිපතිතුමන් මෙහෙවන මේ ගමනේදී මේ රටේ තාරුණ්‍ය ලෝකේ ජය ගන්නයි සවි බල ගන්න යුත්තේ. මම හිතනවා මේ නුවණක ෆර්නෑන්ඩෝ මම හිතන අනිවාර්යයෙන්ම තරුණෙක් වෙන්න ඕනේ. ඉතින් නුවණක අහන ප්‍රශ්නය ඊටාම අදාළ තරුණියක් කියලා මන්ත්‍රීතුමා කියනවා. එහෙනම් නුවණ කාවෙන්නේ නැති. ඔව් නුවණ මන්ත්‍රීතුමා ෆොටෝ එක බලලා තියෙනවා හිතන්නේ. එහෙම නේද මන්ත්‍රීතුමා? හරි. කෙසේ නමුත් සංජීව මා කියන්නට යත්න දරන්නේ අපි නිරන්තරයෙන් මේ ලෝකයේ සමග ගැටීම තවදුරටත් වැඩි කරගත යුතුයි. ඔබේ උත්තරය ඇතුලේ මට වැහුණා මේ නූතන රාජ්‍ය කියලා වචනයක්. නිකන් කියවුණාද ඔබ කිව්වද මේ වචනේ? නූතන රාජ්‍ය කියන වචනය සංජීව අපි අනිවාර්යෙන් භාවිතා කළ යුතුයි. දැන් කනක මන්ත්‍රීතුමන් කතා කළා තාක්ෂණයෙන් එහෙම නැත්නම් ස්කිල්ස් වල නිපුණතාවෙන් කොහොමද තාරුණ්‍ය ඉදිරියට ගෙන යා යුත්තේ කියලා. රටක් ඉදිරියට යනකොට නූතන රාජ්‍ය ගොඩනැගීමේදී නිපුණතාවේ දක්ෂතාවේ මුදල පමණක් පමණින් රටක් මනින්න බෑ. දැන් අපි ඉස්සර ග්‍රොස් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් GDP එකෙන් GNP එකෙන් දලදේශීය නිෂ්පාදිතයෙන් මේ සියල්ලෙන් රටක වර්ධනය මන් ලැබුවා. සංජීව පිළිගන්න මේ අපි කතා කරන මේ කලාපයේම භූතානේ ග්‍රොස් හැපිනස් ඉන්ඩෙක්ස් වලින් කොතරම් දුරකට සන්තෘප්ත මේ සන්තුෂ්ටිය මේ මිනිස්සු සතුටින් සිටිනවාද කියන යන්න නිර්ණායකයක් විදිහට අරගෙන ඒ රට දියුණුවේද කියලා හිතනවා. මම මේ නූතන රාජ්‍ය විදිහට සංජීව මං කියන්නේ නූතන රාජ්‍ය ඇමරිකාව හරි එංගලන්තය හරි එහෙම නැත්නම් ආසියාවෙන් ජපානය හරි එහෙම නැත්නම් මේ කලාපේ අපි නිරන්තරයෙන් ලංකාව සංසන්දනය කරන්නට දරන මේ සිංගප්පූරුව හරි එසේ ඒ රාජ්‍යයන් සර්ව මේ සුන්දර සියලුම දෝෂ ප්‍රහීන කරපු රාජ්‍යයන් විදිහට ඒ නූතන රාජ්‍යයකට යන්න කියනවා නොවේ. අපේකම රැකගත් අපේකම දන්න සහ ලෝකයේ සමග කරට කර සිටින්නට පුළුවන් දක්ෂතා තියෙන තරුණ පිරිසක් ගොඩනැගීම තමයි මම හිතන්නේ මේ නුවණකා හිතන්නේ. එතෙන්ට අපිට යාමට පුළුවන්කම තිබුණා. සංජීව අමතක කරන්න එපා අපේ වාසනාවට මේ රටේ අවුරුදු 100කට වැඩි ප්‍රමාණයක් තුෂාර මන්ත්‍රීතුමා මට වැඩි ඉතා හොඳින් මේ දක්වයි නිදහස් සෞඛ්‍යයක් තිබුණු රටක්. අපි දැන් මේ සති දෙකකට ඉස්සෙල්ලා මම දැක්ක Human Development Index එකේ සංජීව අද මම අර ඔබ කියපු විදිහට අද පිටවුණු පොතක් ශ්‍රී ලංකා National Human Development Project මේකත් ආණ්ඩුවෙන් ලියපු පොතක් නෙමෙයි UNDP United Nations Development Project එකෙන් අද උදෑසන ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් නිකුත් කරපු පොතක්. මෙහි ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාව දක්වලා තියෙනවා ලෝකේ 47 වෙනියට සිටින්නේ Human Development Index එකේ. සිංගප්පූරුව 9 වෙනියට. මැලේසියාව 62. මැලේසියාව 62. ලංකාව 73. තායිලන්ත 89. මාලදිවයින් අපේ කලාපයේ අපි ළඟින්ම සිටින්නේ 103. ඉන්දුනීසියාව මේ ඉතා වේගෙන් සංවර්ධනය වෙනවායි කියන ඉන්දුනීසියාව 108. පිලිපීනය 117. ඉන්දියාව අපේ අසල්වැසියා අපේ වැඩිමල් සහෝදරයා 135. බංග්ලාදේශය 142. පාකිස්තානය 146. ඇෆ්ගනිස්තානය 169. මං සංජීව මේන් ඔබ පැවසූ විදිහට ඒ නූතන රාජ්‍ය විදිහට අපේකම රැකගත් තරුණ පිරිසක් නැත්තම් සංජීව දැන් තුෂාර මන්ත්‍රීතුමා ඇවිල්ලා මම මුලින් අගය කළේ ඒකයි එතුමා කතා කරන සිංහල විදග්ධ භාෂාව ගැන. එතුමා අවුරුදු 26ක් මේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටියා කියලා හරි නැත්නම් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තයි කියලා හරි භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලානේ. අපි අපේකම රැකගත් තරුණ නමුත් ලෝකයේ සමග කරට කර තමන් කුමන මේ ශේෂ්ත්‍රයක සිටියත් කමක් නැහැ. දැන් කනක මන්ත්‍රීතුමන් ඉංජිනේරුවෙකු ලෙස ගුවන් යානා
තාක්ෂණය ඉගෙනගෙන තියෙන්නේ. තුෂාර මන්ත්‍රීතුමන් වෛද්‍ය විද්‍යාව මේ සම්බන්ධ දේවල් ඉගෙන ලෝකයේ ඕන තැනකට යන්න පුළුවන්. නමුත් අපි අපේකම රැකගත් තරුණ පිරිසක් බිහි කිරීමෙන් පමණයි ලෝකයේ මොකද සංජීව අමතක කරන්න එපා. මේ මිනිස් බොහෝ වෙලාවට අපි පත්තරවල කියවනා ටීවී එකේ රේඩියෝ එකේ කියනවා මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අපේ රටට විරුද්ධව නැහැ කියලා. මම ඉතා පැහැදිලිව කියනවා මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන එක තියෙනවා. මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නැහැ කියලා තර්ක කරන මිනිස්සුන්ට ලෝකයේ බලතුලනය සම්බන්ධයෙන් මම හිතන්නේ කුමනාකාරයේ දැනුමක්ද තියෙන්නේ. ඒ කියන්නේ මේ අධිරාජ්‍යවාදීන්ගේ තර්ජනය ආණ්ඩුව හදාගත්ත මාතෘකාවක් නෙවෙයි. ඒක තමයි සංජීව. ඔය ආණ්ඩුව හදාගත්ත මාතෘකාවක් නෙමෙයි. ආණ්ඩුවට මා දකින තරමට ආණ්ඩුවට විරුද්ධව විරුද්ධ මතයක් ඇති කිරීමට ආණ්ඩුව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන වචනේ පාවිච්චි කරනවා කියලා විරුද්ධ පක්ෂ විසින් නැගූ තර්කයක්. ඉතින් ඒ තුල මම හිතනවා තව අවුරුදු මා නුවණකා වැනි තරුණයන්ගේ අදහස් අගය කළ යුතුයි විශේෂයෙන්ම තරුණ කටයුතු සම්බන්ධ ශාස්ත්‍රවල සිටින පුද්ගලයන් ලෙස. මොකද අනාගත ලෝකයේදී අනිවාර්යයෙන්ම තව අවුරුදු 20කින් 30ක් යනකම් සංජීවම අපි අවුරුදු 30ක් යුද්ධ කළා. අතිගරු ජනාධිපතිතුමා 2009 දී මේ යුද්ධය අවසන් නොකරන්නට නූතන දියසෙන් කුමාරයා ලෙස මා හිතන්නේ එතුමාට ඒ වචනය මදි. මා හිතන්නේ මා සමග එකඟ වන්න පුළුවන් නොවෙන්නට පුළුවන් බොහෝ දෙනෙක්. නමුත් මා ඉතා දැඩිසේ විශ්වාස කරනවා දුටුගැමුණු රජුරවන්ට එහා ඔබට ගිය සටනක මේ අතිගරු ජනාධිපතිතුමන්ට යෙදෙන්න උනේ කියලා. මොකද තා පැහැදිලිව දුටුගැමුණු රජතුමාට ජාත්‍යන්තර පීඩනයකට ලක් වෙලා යුද්ධ කිරීමට සිදුුනේ නැහැ. යම්කිසි පාදක තියෙන්නේ නැති ඒ සමාජ තත්ත්වයේ ඒ කාලේ වෙනස් වෙන්නේ නැති. නමුත් මා හිතනවා එවැනි තත්වයක සිට යුද්ධයක් ජයග්‍රහණය කරපු සේනාධිනායකයෙක් අපි දන්න ඉතිහාසයේ තුල හෝ අපි කියවූ අසා දැනගත් මෙතුමන්ලා තාක්ෂණ වේදය ගැන හදාරලා තියෙනවා. නමුත් මා මානව විද්‍යාව ගැන මගේ ජීවිත කාලෙම අපි කියවපු පොතකවත් දැකලා නැහැනේ සංජීව. හරි මෙතුමාගේ තර්කය මේක දුටුගැමුණු රජුරවන්ට ඒ තියෙන වටිනාකම හැලුවට ලක් කිරීමක් නෙමෙයි. නමුත් එතුමා කියනවා හොඳ උත්තරයක් කියන්නේ. එදා එලාර දුටුගැමුණු සටනේ නොතිබුණු ප්‍රශ්න වලට වර්තමාන ආණ්ඩුවට අතිගරු ජනාධිපතිතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණා LTT පරාජයට පත් කිරීමේදී කියලා. අපිට එකඟ වෙන්නේ අනුරාධපුර රාජධානී කාලේ UNHRC එකක් ලෝකෙ තිබුණේ නැහැ. නවනීදන් පිල්ල කියලා නෝන කෙනෙක් ඒ කාලේ හිටියේ නැහැ. ඒ නිසා අපිට ජාත්‍යන්තරයක ලොකු සටනක නිරත වෙන ගමන් තමයි මේ රට බේරා ගැනීමේ ගමනට යන්න සිද්ධ වුණේ කියලා අපි ඊළඟ වටේ යලි මේ ගැන කතා කරමු. තුෂාර පෙරේරා මන්ත්‍රීතුමනි මේ ඖෂධ වෙළඳපොළ කියන්නේ මාෆියාවක් කියලා සමහරු කියනවනේ. ඇත්තද මේක? මට පොඩ්ඩක් hina ගියා ඔබතුමා කිව්වහම මොකද මම තව නාලිකාවක මේ වගේම වැඩසටහනක් කරනකොට මගෙන් ඇත්තටම මට චෝදනාවක් ආවා. මොකද මම දැන් කිව්වා මම වැඩ කරේ ලෝකයේ තියෙන විශාලතම බෙහෙත් සොයාගෙන සමාගම කියලා. මේක බහුජාතික සමාගමක් කියලා ඇත්තටම මට කිව්වා මම මාෆියාකාරයෙක් කියලා. මම ඇත්තෙන්ම හරි පිරිසුදු වගේ ඒ වැඩසටහනට ගිහිල්ලා මම ගියේ ඇත්තෙන්ම කියන්නේ මම නවක දේශපාලකයෙක් මම මගේ දක්ෂතාවයෙන් තමයි යමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට මාෆියාකාරයා කියලා කිව්වා ඔය ප්‍රශ්නේම ඇහුවා. මම ඇත්තෙන්ම මගේ දැනුමින් මම කියන්නම් ওই ප්‍රශ්නට උත්තරේ. මම වැඩ කරපු සමාගම් කිහිපයක් තියෙනවා සංජීව ඇමරිකාවේ. ඒ සමාගම් වල බෙහෙත් දැන් මේ ලංකාවේ තියෙනවා. ලංකාව විශේෂයෙන් පිළිකාවට දියවැඩියාවට සල්ලි තියෙනවා නම් දොස්තර මහත්තුරු ඒ බෙහෙත දෙනවා ලංකාවේ ඉන්න ඕනම පුරවැසියෙකුට. ලංකාවේ නෑ ඉංග්‍රීසියෙන් කියන්නේ මිඩල්මෑන් කියලා. මැද මිනිස්සයා නෑ දොස්තර මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා සමාගමට ලියලා ඒ සමාගමෙන් බෙහෙත් අරගෙන මේ වෙළඳපොලේ ඊට වඩා වැඩිපුර සල්ලියකට විකුණන පුද්ගලයන් මේ වෙළඳපොලේ නෑ. එහෙම තියෙනවා නම් මං හිතන්නේ මෙලහට අපිට හම්බ වෙලා තියෙනවා. නමුත් ඒ ජාත්‍යන්තර සමාගම් වල තියෙන හොඳම බෙහෙත් අද ඇමරිකාවේ එංගලන්තේ ප්‍රංශ වැනි රටවල් වල පිළිකාවෙන් මැරෙන මිනිස්සු ගැන අහන්න නෑ සංජීව. මොකද මේ බෙහෙත් වලින් පිළිකාව නිට්ටාවටම සුව කරන්නේ නෑ. මේ බෙහෙත් වලින් කරන්නේ පිළිකාවේ තියෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයෙන්ම තියන් ඉන්නවා ආයුෂ දික් කරනවා. ඉතින් ඒ වගේ බෙහෙත් ඇත්තෙන්ම ලංකාවට හුඟක් දුර්ලභයි. ලංකාවට ගෙනාවත් ඇත්තම කියනවනේ මම
උදව් වුණු බෙහෙත් හොයාගන්න ඒ බෙහෙත් පෙත්ත ලංකාවට ගේනවනම් රුපියල් 4,50,000ක් වෙනවා. එක පෙත්තා. එක පෙත්තක්. මොනවද ඒක හදන්නේ? ඒක හදන්න රසායන ද්‍රව්‍ය වලින්. නමුත් ඒක හදන ඒ පෙත්ත හදන්න ගිය අර කතාවක් තියෙනවානේ මීටර 100 ස්ප්‍රින්ට් එක වගේ නෙමෙයි කිලෝමීටර 26 මැරතන් එක කියලා. අපි දිව්‍ය කිලෝමීටර 26 මැරතන් එකක්. ඒ අවුරුදු 12ක් ගියා බෙහෙත් පෙත්ත හදන්න. මේ බෙහෙත් පෙත්ත හදන්න මං හිතන්නේ ඒ කණ්ඩායමේ හිටියා විද්‍යාඥයෝ දොස්තරවරු 200කට ආසන්නව. බෙහෙතක් හදනකොට සංජීව බෙහෙතට වැඩිපුරම වියදම යන්නේ බෙහෙත් හදන අමුද්‍රව්‍ය වලට නෙමෙයි. බෙහෙත හැදුවට පස්සේ තියෙනවා ක්ලිනිකල් ට්‍රයල්ස් කියලා. ඒ බෙහෙත දෙනවා ඒ ලෙඩේ තියෙන ලෙඩුන්ට. ඒ ට්‍රයල්ස් වලට තමයි රුපියල් මිලියන 500ක් රුපියල් ඩොලර් මිලියන 500ක් 600ක් වැය වෙන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට මේ මාෆියාවක් තියෙනවද කියන එක මම හිතන්නේ නැහැ ලංකාවේ මාෆියාවක් තියෙනවා කියලා. මොකද හේතුව ලංකාවේ තියෙන පෞද්ගලික ස්පිරිතාලවල මෙහි බෙහෙත තියෙනවා. මේ ලංකාවේ දොස්තර මහතුරු මේ බෙහෙත ලෙඩුන්ට දෙනවා. ඉතින් එහෙම දෙනකොටත් පිටින් ඇවිල්ලා මේ බෙහෙත සමාගම් වලින් ඉල්ලගෙන ලංකාවට ගෙනල්ලා වෙළඳ පොලේ විකුණන කට්ටිය ලංකාවේ නැහැ. එහෙම තියෙනවා නම් ඒ සමාගම් වල තියෙනවා නීති රීති එහෙම ඒ තර්ඩ් පාර්ටි වලට ඒ බෙහෙත් කොයි රටකටවත් ඒ සමාගම් වලින් දෙන්නේ නැහැ ස්පිරිතාල වලට. නැත්තම් ඒ බෙහෙත් සමාගම නියෝජනය කරන ඒජන්සියට ලංකාවේ වගේ ඒජන්සිස් තියෙනවා. ඒ අයට හැරෙන්න ඒ බෙහෙත වෙන කාටවත් දෙන්නේ නැහැ. වර්තමානයේ නිදහස් සෞඛ්‍ය සේවාවේ පවතින තත්ත්වය ගැන ඔබේ විග්‍රහය මොකක්ද? මම මෙතනට එන්න ඉස්සෙල්ලා සංජීව කියවුවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව නිපදවන වාර්තා ටික. අපි යන්න ඕන තැනද ඉන්නේ? තාම නැහැ. අපි එතනට යනවද? අපි යමින් ඉන්නවා. එතනට යන්න අවශ්‍ය කරන පහසුකම් අපිට තියෙනවද? ඔව්. උදාහරණයක් මම කියන්නම්. 2005 ඉඳලා අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරපු අපේ අයවැයෙන් 2014 වෙන් කරපු සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 180ක්. ඒකේ ඇතුලේ තියෙනවා 2002 දී ඖෂධ සඳහා වෙන් කරපු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3යි. අද ඒ ප්‍රමාණය රුපියල් බිලියන 14යි. අද වෙනකොට මේ අවුරුද්දට මේ අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් හෙදියන් 3000ක් බඳව ගන්න සැලැස්මක් හදලා තියෙනවා. ඒ ඔක්කොම මේ පොතේ තියෙනවා. මම පොඩි සාරාංශයක් ඔබට දෙන්න. මම අර කිව්වනේ අපි යමින් ඉන්නේ හරි පැත්තටද කියලා. මම මේ උදාහරණ දෙන්නේ. අපි යමින් ඉන්නේ හරි පැත්තට. නමුත් අපි එතනට තාම ගිහිල්ලා නැහැ. අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපිට අවශ්‍ය කරන වෛද්‍යවරුන් ඉන්නවද ලංකාවේ? සුදුසු වෛද්‍යවරුන් ඉන්නවද? එහෙම ඉඳදී ඇයි අපේ ලංකාවේ වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනගෙන පිටරට ගිහිල්ලා අපේ සල්ලි වලින් මූලික අධ්‍යාපනය ලැබලා පිටරට මම දන්නවා වෛද්‍යවරුන්. මට හම්බ වෙලා තියෙනවා ලංකාවේ කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනගෙන ඇමරිකාවේ ස්පිරිතාලවල ට්‍රේන් වෙන උදවිය. ඇයි අපි මේ කට්ටිය ලංකාවට ගෙන්න ගන්නේ නැත්තේ? ඒ කට්ටිය ගෙන්න ගත්තොත් අපේ ලංකාවට අපේ ඒ වෛද්‍ය වෘත්තිය තව වැඩි දියුණු වෙනවා. අපිට අවශ්‍ය කරන අර ස්පෙෂලායිස්ඩ් ડોක්ටර්ස්ලා කියන්නේ. අපේ ලංකාවේ කාඩියොලොජි එකේ ඉන්නවා ලිස්ට් එකක්. ඕපන් හાર્ට් සර්ජරි කරගන්න 100කට ආසන්නව. දවසකට 4 ඇලු කරන්නේ. ලිස්ට් එකේ ඉඳදී මියන ප්‍රමාණය ඊට වඩා වැඩි. අපි හරි ගමනද යන්නේ. අපි යමින් ඉන්නවා. මොකද තවත් අලුත් වෛද්‍යවරුන් අපි නිෂ්පාදනය කරනවා. අපි ඒ කට්ටියට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙනවා. අපි 2002 දී අපේ ගෑනු උදවියගේ ආයුෂ තිබුණේ 77 අවුරුදු 77.7යි. අද වෙනකොට 79.8ට වැඩි වෙලා තියෙනවා. පුරුෂ පිරිමින්ගේ ආයුෂ තිබුණේ 68.8ට. අද 70.5ට වැඩි වෙලා තියෙනවා. අපි යන්නේ හරි පැත්තටද? ඔව්. මේක නිකන් අපේ ජීන්ස් වලින් අපේ ජාන වලින් වෙච්ච දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය කරන ආහාර හොඳ ආහාර වේලක් ලැබෙන්න, අපිට ක්‍රියාශීලීත්වය වැඩි කරගන්න, අපේ මනස සංවර්ධනය කරගන්න මේ ඔක්කොම මේකට හවුල් වෙනවා. අපේ සංවර්ධනය මනින මිමි කිහිපයක් තියෙනවා සංජීව. සමහරු සංවර්ධනය මනිනවා බිල්ඩිමේ තට්ටු කීයද කියලා. සමහරු සංවර්ධනය මනිනවා පාරවල් කීයක් කාපට් වෙලාද කියලා. සමහරු සංවර්ධනය මනිනවා තමන් අතේ බඳින ඔරලෝසුවෙන්. නමුත් මම නම් සංවර්ධනය මනින්නේ සංජීව ලදරු මරණ කීයක් වෙනවද බේර ගන්න පුළුවන්ද? අවුරුදු 5ට වඩා අඩු ළමයි කී දෙනෙක් මැරෙනවද? 2005 ඉඳලා අද වෙනකොට ඒ සංඛ්‍යාව ඒ දෙකම ලදරු මරණ සහ අවුරුදු 5ට අඩු මරණ අඩු වෙමින් පවතිනවා. අද වෙනකොට 8.8යි 6.8යි. ඉතින් අපිට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න අපිට විතරක් නෙමෙයි. ලෝකයේ දියුණුම රටවල් වල බටහිර රටවල් වලටත් මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපිට ජනාධිපතිතුමා වෙන් කරලා තියෙනවා බිලියන 180ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට.
අපේ මම කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරුන්ගෙන් ගෞරවම කරන ඇමතිවරයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා. එතුමාගේ තියෙනවා 5 year plan එකක්, අවුරුදු 5ක plan එකක්. දැන් මේ කිව්ව ප්‍රශ්න විසඳන්න එතුමාගේ තියෙනවා කමිටු ගණනාවක්. මමත් එතුමත් එක්ක සාකච්ඡා කරනවා මගේ දක්ෂතාවයෙන් කොහොමද සෞඛ්‍ය මන්ත්‍රීතුමා උදව් කරන්න කියලා. අපි යන ගමන හරි. නමුත් අපිට අඩුපාඩු තියෙනවා. අපි අඩුපාඩු විසඳගමු ඉදිරියේදී. හරි. අපි අවසානයේට ඇවිල්ලාද උත්තරේ නැහැ. එතනට යමින් ඉන්නවද උත්තරේ වූ. ඒක තහවුරු කරන්න එතුම ගෙනාවා මේ ආණ්ඩුව මේ අවුරුද්ද වන විට වසරකට රුපියල් බිලියන M නෙමෙයි B බිලියන 180ක් සෞඛ්‍යයට වෙන් කරලා තියෙනවා. මේක 2005 ඉඳලා නැත්නම් 2002 ඉඳලා ගලපලා බැලුවොත් බොහොම ලොකු දැවැන්ත වෙනසක් සිදු වෙලා කියන කාරණාව එතුම පැහැදිලි කළා. අපි මේ සංවාදයේ හොඳ තැනකට යමින් ඉන්නවා. මේ විරාමයෙන් පස්සේ අපි කනක හේරත් ගරු මන්ත්‍රීතුමා ළඟටයි එන්න සූදානම්ින් ඉන්නේ. විරාමෙන් පස්සේ අපි යලි විස සජීව සංවාදයේ සමග අපි අන්තිමට තුෂාර පෙරේරා ගරු මන්ත්‍රීතුමා සමග කතා කරමින් ආවේ මේ සෞඛ්‍යයට මුදල් වෙන් කරපු විදිය. ඔබතුමාලා ආණ්ඩුව වැඩිපුරත් වේදන් හදාගත්තා. OPD එකත් තව මහරායත් තරලා තියන්න තීන්දුවක් ගන්නවනේ සභාපතිතුමා නේද? කියන්නේ තියෙන වියදම තවදුරටත් වෙනස් වෙනවා. සෞඛ්‍යයේ තියෙන බේත් සඳහා වියදම එහෙම වැඩි වෙන්න හේතු වෙනවා. මහජන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් ඒ ගත්ත තීරණ අපි ඒකනත් ඉදිරියේදී කතා කරමු. කනක මන්ත්‍රීතුමනි දැන් මේ කියන ගමන යන්නට නම් මේ පිළිබඳව දැනුම තියෙන බොහෝම ජව සම්පන්න තරුණ පරම්පරාවක් අපිට උමනයි. ඔබේ මාතෘකාව මේ තියෙන නිපුණතා සංවර්ධනයේ සහ තාක්ෂණයේ. දැන් සෞඛ්‍ය වගේ අපි එහෙම තැනකට යමින් ඉන්නවද? මෙන්න මේ ප්‍රශ්නට අපි උත්තරයක් හොයාගමු. ඇත්තටම දැන් මම ඉස්සෙල්ලා කතාවේ නවත්වපු තැන ඉඳලා අපි දැන් ඒ නිපුණතාවයේ සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මම හිතන්නේ මේ වේදිකාවේ මෙතන කතා කරා අපේ අධ්‍යාපනය ගැන පසුගිය මේ 20 වැඩසටහන් වලදී අධ්‍යාපනයේ තාක්ෂණ විෂයන් ඇතුළත් කරලා ඒ ක්‍රමවේදය වෙනස් කරලා අපේ ලෝකයට ගැලපෙන ආකාරයේ විෂයන් අද පාසලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් අපේ දූ දරුවන්ව අනාගතය වෙනුවෙන් හදාගෙන එනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ උසස් අධ්‍යාපනය ලබන සහ නොලබන තරුණ පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නේ මේ පිරිස. ඉතින් මේ පිරිස අපි අඩු ශ්‍රමයට එහෙමත් නැත්නම් පුහුණුවක් නැති රැකියාවක් ලබා දෙනවද? එහෙමත් නැත්නම් අපි යම්කිසි නිපුණතාවයක් වෘත්තීය පුහුණුවක් ලබා දීලා තාක්ෂණයේ වේවා අනිකුත් අංශයන් වලින් ඒ වෘත්තීය පුහුණුව තුලින් අපේ ලෝකයට හරියන ලෝකයේ රැකියාව වෙළඳපොළට හරියන අපේ මේ තරුණයන් පිරිසක් ගොඩනගා ගන්නවාද කියන එක තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා දැනටමත් වැඩ ආරම්භ කරලා තියෙන එක පැත්තකින් අපේ තරුණ සේවා සභාවේ වගේම අපේ අමාත්‍යාංශය මගින් ඒ සඳහා දැවැන්ත වැඩ කොටසක් කරලා අද උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ඒ කියන්නේ යුනිවර්සිටි කොලෙජස් ඇති කරලා තියෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නෙවෙයි නමුත් මේ අමාත්‍යාංශය තුලින් ඇති කරලා තියෙන. එවැනි ආකාරයෙන් ටෙක්නිකල් කොලෙජ් ඒ වගේම ඒ අනිකුත් තාක්ෂණ විද්‍යාල ඒ සියල්ලක් තුලින් අපි පුහුණුව ආරම්භ කරලා තියෙනවා. ඒක අද මේ සමහරක් නගර වලට සීමා වෙලා තිබ්බ එක අද ගමට ගිහිල්ලා තියෙනවා. විශාල වශයෙන් ඒක ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් අපි යන්නේ මොකද්ද? දැන් අපේ තුෂාර මන්තුමා කියපු ආකාරයට සෞඛ්‍යාංශයේ අපේ වෛද්‍යවරු සහ හෙදියන්ට පමණක් නෙමෙයි. ඒ අතර සීමාවේ ඒ අතර තියෙන රැකියාවන් ගණනාවක් සමහරක් වෙලාවට අවස්ථාවලදී අපේ තරුණ තරුණියන් දන්නේ නැති ඒවා. දන්නේ නැති රැකියාවන් ගණනාවක් තියෙනවා. ඒ සඳහා සුදුසුකම් වලින් අපිට උසස් පෙළ සුදුසුකම් වලින් සහ යම්කිසි වෘත්තියක් පුහුණුවක් ලබාගත් සුදුසුකම් තියෙන තරුණයන් අපේ මේ ගම් ප්‍රදේශවල එහෙමත් නැත්නම් මේ කොහෙවත් හොයාගන්න බෑ. එවැනි රැකියාවන් ප්‍රමාණයක් මේ සෞඛ්‍යාංශයේ බැලුවොත් තියෙනවා. ඒ නිසා අපි යන්න ඕනේ අත වශයෙන්ම අපි දැන් මේ වෘත්තීය පුහුණුව තුලින් අපිට අවස්ථාවක් අද උදා කරලා දීලා තියෙනවා. දැන් පාසලෙන් අවසන් වෙද්දී උසස් අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙන එමත් නැත්නම් අනිකුත් තාක්ෂණ විද්‍යාල වලට යන්න බැරි වෙන උසස් පෙළ සමත් වෙන්නේ නැති අයට NVQ කියලා ඒ සහතික පත්‍රයක් ලබා දෙනවනේ. NVQ 3 දෙනවනේ. ඉතින් එවැනි ආකාරයෙන් අපිට අද මේ පාසල් හැරගිය තරුණ තරුණියන්ට අවස්ථාවක් තියෙනවා මේ වෘත්තීය පුහුණුව තුලින් මේ නිපුණතාවයේ සංවර්ධනය කිරීම තුලින් උසස් අධ්‍යාපනය ලබා ගන්න එක පැත්තකින්
අනිත් පැත්තෙන් අපේ රටේ රජයේ රැකියාවන් ගන්නවත් තියෙනවා රාශියක් තියෙනවා පෞද්ගලිකාංශය එහෙමත් නැත්නම් විදේශගත වෙලා රැකියාවන් කරන්න. ඉතින් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. අද අපි ඉස්සෙල්ලා මං කිව්වේ අර 80 ගණන් වලදී අපේ ශ්‍රමය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගා ගන්න යනවා. නමුත් අද අපේ සංවර්ධනයෙන් ඉදිරියට ගිහිල්ලා අපේ රට මධ්‍යම පන්තිය වැඩි වෙලා තියෙනවා. ඉතින් මධ්‍යම පන්තිය වැඩි වෙලා ඒකෙන් අපි ඔබට යන්න නම් අපිට ඇත්තරම ඒ අවශ්‍යතාවයක් තියෙනවා මේ ආර්ථිකය ගොඩනගා ගන්න. හරි ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා මුලින් කිව්වා දැන් මේ වෛද්‍ය සේවාවේ අපිට මතක් වෙන්නේ එකපාරටම හෙද සේවාව සහ වෛද්‍ය වෘත්තිය. නමුත් ඔබතුමා කියනවා මේ අතර විශාල විශේෂේෂ්ත්‍ර තියෙනවා. පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා. අපේ රටේ තරුණයා දැනුවත්ද? ඒ වෙත යොමු වීමක් තියනවද? මේ තියෙන අවස්ථාවන් පිළිබඳ නිවැරදි අවබෝධයකින්ද කටයුතු කරමින් ඉන්නේ. ඇත්තටම මේක තමයි අපේ ඉලක්කය වෙන්නේ. දැන් අපි මේ අපේ පාඨමාලාවල් ඒ සියල්ලක් අපි රජය මගින් අමාත්‍යාංශ මගින් යොමු කරලා තිබ්බට ඒකෙන් කිසිම වැඩක් ඵලයක් නැහැ. අපි මේ තරුණයන්ව ඒකට යොමු කරන්නේ නැත්නම්. ඒක තමයි අද ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අද මේ අපි නිල් බලකා එහෙමත් නැත්නම් සංවිධාන ගොඩනැගීමේ වැඩසටහන අපි ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපතිවරයා හැටියට ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරලා තියෙන්නේ මේ අපේ පක්ෂය ශක්තිමත් කිරීම පමණක් නෙමෙයි. මේ තරුණයාව ඒ තැනට කොහොමද යොමු කරන්න කියන එක ඒ සියලු දෙනාව දැනුවත් කරන එක. ඒගොල්ලන්ව ඒ තමන්ගේ ඉලක්කය තමන් අනාගතයේ මොන වගේ තමන්ට කැමති ඒ රාජකාරියක් කරන්න බාර ගන්න මේ කොහොමද යොමු කරන්න කියන එක දැනුවත් කිරීමත් මේ තුලින් වැඩසටහන තුලින් ක්‍රියාත්මක කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒක තමයි අපේ එතනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තරම අපේ රට අද මහින්ද චින්තන ඉදිරි දැක්ම තුලින් අපේ රට දැනුම කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවානේ. ඉතින් අපේ ආර්ථිකය අද දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩසටහන තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී අපි අපේ නොපුහුණු ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් වෙලා විදේශගත වෙලා හරි රැකියා අවස්ථා ලබා ගන්න ඒ අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ නුවන්කා ෆර්නෑන්ඩෝ එතුමියගේ ඒ ප්‍රශ්නයට අපි හොඳ පිළිතුරක් දෙන්න පුළුවන්. අද අපි ආරම්භ කරලා තියෙන එක ඇත්ත වශයෙන් මේ ලෝකයේ තියෙන අනෙකුත් තාක්ෂණයත් සමග ඉදිරියට යන්න පුළුවන් තරුණ පරපුරක් ගොඩනැගීමේ වැඩසටහන තමයි ආරම්භ කරලා තියෙන එක කියන එක මම හිතන්නේ මේකට උත්තරයක් හැටියට දෙන්න පුළුවන්. සභාපතිතුමනි දැන් මේ අලුත් තාක්ෂණ විෂය ධාරාවක් යනවා. කනක මන්ත්‍රීතුමා ගැන පැහැදිලි කරනවා. මේ තාක්ෂණ විෂය ධාරාව විසින් යම් තැනකදී ශාස්ත්‍ර විෂයන්ට තර්ජනයක් වෙයි කියලා එතමුන්ට තර්කයක් තියෙනවනේ සභාපතිතුමා. මේ ගැන ඔබට උත්තරයක් තියෙනවද? සංජීව තර්කයක් තියෙනවා නෙමෙයි. ඊටාම වැරදි මතවාදයක් විශේෂයෙන් අපේ රටේ ශිෂ්‍ය ප්‍රජාවට සමහර ගුරුවරු මෙසේ මවා පෙන්වනව පමණක් නෙවෙයි ඒ සමහර වෙලාවට අර කටට දීලා කන්නත් කියනවා. මගේම ගුරුවරයෙක් මෙසේ කරනවා දැකලා මම කිව්වා සර් මේ වැරදි වැඩේ කරන්න එපා. මොකද සංජීව මා නීති විද්‍යාලයට අමතරව මා විශ්වවිද්‍යාලයේ ඉන්නකොට සිංහල භාෂාවත් මා ඉගෙන ගත්තා. උසස් පෙළටත් සිංහල භාෂාව කියලා. නමුත් අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා මේ තාක්ෂණ විෂය ධාරාවන් සම්බන්ධ අලුත් මානයන් මේ රටේ තරුණ පරපුරට හඳුන්වා දීම කෙරෙන්නේ තාක්ෂණ විෂය ධාරාවන් හඳුන්වා දෙන්නේ මේ අපේ භාෂාවට අකමැති සිංහල හෝ දෙමළ හරි මේ අපේකම නොදන්න එහෙම නැත්නම් අපේ ආගමට දහමට ගරු නොකරන ජාතියක් මේ තරුණ පිරිසක් බිහි කරන්න නොවේ. විශේෂයෙන්ම අපිට උවමනා කරන්නේ ලෝකයේ පවතින නව ප්‍රවණතා සමග එකට එකතු වෙලා ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපි දන්නවා පසුගිය කාලයේදී NVQ National Vocational Qualification Framework එක ඒ රාමුව හඳුන්වා දුන්නා. මේ තුල ලෝකයේ අනෙකුත් තාක්ෂණික වශයෙන් දියුණු රටවල් විශේෂයෙන්ම ගත්තොත් තාක්ෂණිකව එහෙම නැත්නම් දකුණු කොරියාව ජපානය මේ රටවල් ඉදිරියට පැමිණියේ තරුණයාට තාක්ෂණික දැනුම ලබා දීලා උන් ඒ දැනුමින් සන්නද්ධ කරලා. ඉතින් ඒ වෙනුවෙන් යන නියමාකාර මාර්ගයක තමයි අපේ රට යන්නේ. සංජීව අනික අමතක කරන්න එපා. අපේ රට 1815 මේ රාජකාරී ක්‍රමයේ හවුසි කිරීමත් සමග සංඝමිත්තා තෙරණිය දුමින්දාගමනේ මේ ශ්‍රී මහා බෝධිය අරගෙන ශ්‍රී ලංකාවට වැඩීමත් එතුමියගේ වැඩම කරවීමත් සමග 18ක් කුල නොයෙකුත් කර්මාන්ත අරගෙන ලංකාවට පැමිණියේ. නමුත්
බ්‍රිතාන්‍ය යටත් විජිතයේ කිරීටයක් විදිහට තියෙනකොට මේ සියල්ල ලංකාවෙන් ඈත්වෙමින් ගියා. ඒ නිසා මේ රජයේ විශේෂයෙන්ම මීට ප්‍රථමයෙන් කනක හේරත් අපේ මන්ත්‍රීතුමනුත් ප්‍රකාශ කරන්නට ඉදුණා. අතිගරු ජනාධිපතිතුමන් එතුමන් වෘත්තීය පුහුණු අමාත්‍යවරයා විදිහට ඉන්නකොට තමයි මේ රටේ 1881 මට මතක විදිහට පළමුව කාර්මික විද්‍යාලයක් බිහි කළේ. ඉන්පසුව සුවිශේෂිතම අලුත් ආයතනයක් විදිහට වෘත්තීය පුහුණු අධිකාරිය බිහි කරන්නේ. ඒ වගේම එතුමා දීවර අමාත්‍යවරයා විදිහට ඉන්නකොට සාගර විශ්වවිද්‍යාලය සංජීව අපි කතා කරන්නේ අපේ රට දූපතක් විදිහට මම ඒකයි කිව්වේ දූපතේ තියෙන වාසි උකහා ගන්න. එතුමා දීවර අමාත්‍යවරයා විදිහට සාගර විශ්වවිද්‍යාලයක් නිර්මාණය කළේ මේ රටේ තාරුණ්‍යයට මේ නීල සාගරයේ තිබෙන සම්පත් පරිහරණය සහ ඒ සම්පත් නියමාකාරව මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගොනු කර ගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික දැනුමින් අපේ තරුණයා පරිපූර්ණත්වයට පත් කිරීම. ඒ නිසා මෙවැනි ක්‍රම තුලින් බලාපොරොත්තු වන්නේ අර මේ මානව විද්‍යාවන් නැති කිරීම නොවේ මානව විද්‍යාවටත් පණ දෙන තාක්ෂණිකව ඉදිරියට යන්න පුළුවන් ලෝකයේ ජය ගන්න පුළුවන් තරුණයෙකු බිහි කිරීමයි මම හිතන්නේ මේ ගැන අපි විශේෂයෙන්ම දෙමව්පියන් වැඩිහිටියන් මේ ගැන සවිඥානික විය යුතුයි කියලා මම හිතනවා. ඒ කියන්නේ මේ වැරදි වැටහීම් ඇති කරන්න යම් පාරශ උත්සාහ කරන්න තියෙන ඉඩ තුෂාර පෙරගරු මන්ත්‍රීතුමනි අපි නැවතෙමු ඔබ අවසාන වශයෙන් පැහැදිලි කරමින් හිටපු මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව කළ මැදිහත් වීම මා ඔබතුමාගෙන් ගරු මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්න කළේ. දැන් විවිධ ශේෂ්ත්‍ර වෙත බඳවා ගැනීම ශීඝ්‍ර විදියට අවස්ථාවක සුගතදාස ගෘහස්ස ක්‍රීඩාගාරයේ පිරෙන්න හෙද සේවාව ඇතුළු සේවාවන් රැසකට ඉතිහාසයේ වැඩිම එකවර බඳවා ගැනීම සිද්ධ කරන ලබුවා. දහස් සංඛ්‍යාත පිරිසක් එකවර බඳවා ගැනීම. හෙද සේවාවට මේ වන විට 15000කට වැඩි පිරිසක් බඳවාගෙන තිබෙන මේ ආසන්න කෙටි කාලය තුල මේ සියල්ල සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේවාවේ යහපතට මේ මානව සම්පත ඔසවා තැබීම මොන විදිහේ අවසන් බලපෑමක්ද කරන්නේ? මම කැමති ඒ පැහැදිලි කිරීම ළඟට එන්න. මම කිව්වේ ඔබතුමා කිව්වා දැන් 15000ක් හෙදියන් බඳවා ගත්තා කිලිවල්ලා ඇත්තෙන්ම ඊට අමතරව අපේ මං හිතන්නේ ඉල්ලුමක් තියෙනවා අපේ හෙදියන් පිටරටවල තියෙන කෝට කියලා එකක් තියෙනවා. දැන් මම විදේශගතලා ඉන්නකොට සංජීව ඒ රටට වැඩිපුරම හෙදියන් ආවේ පිලිපීනි. පිලිපීනට කෝට එකක් දීලා තිබුණා 50000ක් හෙදියන් ඒ රටට එවන්න කිලිවල. හොඳ පඩියකට. ලංකාවේ ඒ හෙද විදුහල් වලින් පුහුණු කරන් එන හෙදියන් අපේ ලංකාවේ ජාතික රෝහල් වලට සහ පෞද්ගලික රෝහල් වලින් ඇත්තෙන්ම අපි ගියම අපිට පේනවා. මම මේ පෙරේද ගියා කළුබෝවිල අපේ තියෙන ජාතික රෝහල කළුබෝවිල ස්පිරිතාලෙට. යනකොට මේ ඩෙන්ගු සීසන් එක මේ ඩෙන්ගු මේ දවස්වල තමයි වැඩිපුරම ඉඳින්නේ. දොස්තර මහත්තුරු දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න වාට්ටුවක හෙදියන් 7-8 දෙනෙක් ඉන්නවා ලෙඩ්ඩු 25ක් 30ක් බලන්න. දොස්තර මහත්තයාගෙන් උපදෙස් අරගෙන ඒ හෙදියන් කරන් යන කාර්යය බැලුවොත් ඇත්තෙන්ම ඒ යුනිෆෝම් එක ඇඳන් හිටියේ නැත්නම් අපිත් හිතන්නේ තවත් දොස්තර මහත්තයෙක්ගේ වාට්ටුවේ ඉන්නවා කියලා. මම හිතන්නේ ඒක අපි ප්‍රශංසා කරන්න ඕනේ අධ්‍යාපනයේට. ඒ හෙදියන් ලැබුණු අධ්‍යාපනය ඇත්තෙන්ම විදේශ රටවලත් ඇත්තම අවශ්‍ය කරලා තියෙනවා. ඒගොල්ලෝ ඇත්තෙන්ම ඒක ඒ රටවල වල හෙදියන්ටත් වඩා අපේ ලංකාවේ ඉන්න හෙදියන් ඒ ලොකු ස්පිරිතාල වලට මම දන්න විදියට ඇමරිකාවේ දාලා තියෙනවා. සහ මේ වර්තමාන රජයේ තමයි හෙද සේවාව වෙනුවෙන් වෙනම උපාධි පාඨමාලාවක් ආරම්භ කරනු ලැබුවේ. හෙදියන්ට ඉල්ලුම වැඩි. දැන් කොහොමද ඒ හෙදියන්ගෙන් ලැබෙන සේවාව ඒ රෝහල් වලට මං හිතන්නේ අපි මං කිව්වා වගේම ආපහු ඒ ඉගෙනීමට ඒ අධ්‍යාපනයට අපි දෙන්න ඕනේ මුල් තැන. ඒ විශේෂයෙන්ම ජාතික රෝහල් වල අපේ ගමේ තියෙන පිළියන්දල රෝහල ඒ වගේම බෑතර රෝහලේ ඉන්න හෙදියන් Tamanට දුන්න කාර්යය කෙලින්ම දොස්තර මහත්තයාගෙන් වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන කෙලින්ම මුලින් ඉඳලා අග වෙනකම්ම මේ ලේඩාට සාත්තු කරන්න හැකියාව හෙදියන්ට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා තර්ක කරනවා මේ ප්‍රමාණාත්මක වර්ධනය වගේම මේ සේවාවන් තුළ ගුණාත්මක වශයෙන් ලොකු වෙනසක් කරලා තියෙනවා කියලා. අනිවාර්යෙන්ම. ඒකට ඇත්තෙන්ම මම ලංකාවේ නොහිටියත් මම හොයා බැලුවා. ඒ හෙදියන්ට අවශ්‍ය කරන අධ්‍යාපනයේ තියෙන සැලැස්ම
අනුව තමයි ඒ පුහුණුව හෙදි විභාගය ලබාගෙන ඒ ඩිප්ලෝමා එක ලබාගෙන ඊට පස්සේ ස්පිරිතාලේ තියෙන ඉන්ටර්න්ෂිප් එක ලබාගෙන ඒ පුහුණුව ලබා ගත්තට පස්සේ මම හිතන්නේ ඒ හෙදියන්ගෙන් ලැබෙන සේවාව අති විශිෂ්ටයි. ඒ සම්බන්ධව සිද්ධ වෙන මානව සම්පතේ වෙනස පිළිබඳව තුෂාර පෙරේරා මන්ත්‍රීතුමා එක කතා කළේ. මන්ත්‍රීතුමා මොකක්ද මේ ලෝකෙම කලඹමින් තියෙන ඉබෝලා සම්බන්ධ ප්‍රශ්නේ? ලෝකයේ තියෙනවා රසායනාගාර 3ක් මේ ඉබෝලා කියන වෛරස් එක ඒගොල්ලෝ තියාගෙන පරීක්ෂණ පවත්වනවා. එකක් තියෙනවා ඇමරිකාවේ Centers for Disease Control කියන CDC කියන එක ඇට්ලාන්ටා ජෝර්ජියා වල. එකක් තියෙනවා ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ තියෙන ආමි කැම්ප් එකක. ඒ පරීක්ෂණ පවත්වන කැම්ප් එක. අනිත් එක තියෙන්නේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ මෙඩිකල් ස්කූල් එකේ 12 වෙනි තට්ටුවේ කාටවත් යන්න බැරි තැනකට ඊබෝලා වෛරස් එක තියෙනවා ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වන්න. තාම දන්නේ නැහැ කොහොමද මේ ඉබෝලා වෛරස් එකෙන් මිනිහෙක් ලෙඩ වෙන්නේ කියලා. ලෙඩ වුණාට පස්සේ සාමාන්‍යයෙන් උණ හැදෙනවා. සාමාන්‍ය උණක් හැදෙනවා වගේ ඉන්ෆ්ලුවෙන්සා වගේ උණක් හැදෙනවා. උණක් හැදලා දවස් කිහිපයක් ගියාට පස්සේ තමන්ගේ තියෙන නහයෙන් කටින් කන් වලින් ලේ වැක්කිරෙනවා. ඇවිල්ලා පැය ගාණයි ඇගේ තියෙන ලේ ටික ඔක්කොම එළියට ගිහිල්ලා මේ මිනිස්සයා මැරෙනවා. ඉතින් දැන් මම අද උදේ පත්‍රයේ දැක්කා WHO එකෙන් කියලා තියෙනවා 2015 වෙනකොට මේ ඉබෝලා එකට එන්නතක් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා කියලා. ඒ හොයාගෙන තියෙන එන්නත එළියට එන්නේ 2015 කියලා. දැන් අපි මේ විරාමිකදී සාකච්ඡා කරා ලංකාවෙත් ඉන්නවා කියලා ලයිබීරියාවේ ලංකා පුරවැසියන් 215ක් සේවය යෙදලා ලයිබීරියාවේ ඒගොල්ලෝ දැන් ලංකාවට ගෙන්න ගන්නවා කියලා. ඇමරිකාව වගේ දියුණු රටක එංගලන්ත වගේ දියුණු රටක තියෙනවා ඕනම තැනකින් මේ ඉබෝලා කියන වෛරසය ටෙස්ට් කරගන්න පුළුවන් ස්වාබ් කරලා කටේ කෙල ටිකකින් නැත්තම් ලේ ටිකකින් මේ වෛරස් එක ඇඟේ තියෙනවද කියලා. ඉතින් කියන්නේ ඒ තරම් බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ලයිබීරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහම මේ රට ගෙන්වා ගැනීම සඳහා පවා විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබ සාධන අමාත්‍යාංශයේ වහම මැදිහත් වෙලා තුන මගේ මතක විදිහට 200කට අධික පිරිසක් ලයිබීරියාවේ වෘත්තිකයන් විදිහට කටයුතු කරමින් ඉන්නවා. අපි මූලික මාතෘකා කීපයක් සාකච්ඡා කරගනිමින් ඉස්සරහට එන්නේ. කනකහෙරත් ගරු මන්ත්‍රීතුමනි, අපි දැන් විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව නිකන් අහම්බෙන් ඉස්සරහට යන්න හදනවා. දැන් අපි හරි උසස් පෙළට තාක්ෂණ විෂය දහරාව, බීටෙක් උපාධිය, ඒ වගේම NVQ පරිසාධන මට්ටම් ඔස්සේ යන විශේෂ උපාධි පාඨමාලාව මේ සියල්ල නිර්මාණය කරගෙන තියෙනවා. අනාගතේ වෙනුවෙන් අපි සැලසුම් සහගත ගමනක් ඉස්සරහට යමින් ඉන්නවද? තරුණ දරුවෝ ඒ වෙත හොඳ පෙළඹවීමක් අපිට දැන් පාසල් අධ්‍යාපනය තුළ එහෙම දකින්න පුළුවන්ද? ඇත්තටම විද්‍යා තාක්ෂණය ගැන කතා කරොත් දැනට දැන් අපේ මහින්දෝදය විද්‍යාගාර තුලින් අපේ ගමට අද පරිගණකය ඇවිල්ලා තියෙනවා. පරිගණකයේ විද්‍යාගාරයේ මහින්දෝදය විද්‍යාගාරයේ පරිගණක සහ අනිත් ඉංග්‍රීසි විද්‍යාගාරයේ සියල්ලක් තියෙනවා. නමුත් පරිගණකය අද ගමේ තියෙන පොඩි පාසලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තුලින් ඇත්තරම අපේ පරිගණක සාක්ෂරතාවය මේ කෙටි කාලයක් ඇතුළතදී මම හිතන්නේ 17ක් වගේ තිබ්බ පරිගණක සාක්ෂරතාවය අද මේ රජය විසින් 35ක් 40 දක්වා ඉදිරියට ගෙනහැල්ලා තියෙනවා. ඒක තවත් ඉදිරියට යනවා නියත වශයෙන් මේ මහින්දෝදය විද්‍යාගාර ආරම්භ කිරීම තුලින්. ඉතින් අපි ඇත්තරම තාක්ෂණය සහ තාක්ෂණයත් සමග ඉදිරියට යන්න ඒ තුලින් අපේ දරුවන් නිර්මාණය කරලා තියෙනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි මම හිතන්නේ විශේෂයෙන්ම අපි තාක්ෂණය හා අපි තාක්ෂණ ඒ ගැන කතා කරොත් එහෙම අපි සංවර්ධනය වන රටවල් වල සාමාන්‍යයෙන් තාක්ෂණය හා පරීක්ෂණ හා සංවර්ධනය සඳහා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ සඳහා මම හිතන්නේ දැවැන්ත මුදලක් අපි වෙනත් රටවල් වල සංවර්ධිත රටවල් විශේෂයෙන්ම සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් පසුගිය වසරේදී මම හිතන්නේ අපේ තාක්ෂණ හා විද්‍යා අමාත්‍යාංශයේ ඉල්ලීමක් අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. පසුගිය වසරේදී දැවැන්ත මුදලක් ලබා දීලා ඒ සඳහා අපේ මම හිතන්නේ සිංගප්පූරුව අනිකුත් සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කරොත් සිංගප්පූරුවට වඩා 10%ක වමන අඩු ප්‍රමාණයක් තමයි ප්‍රතිශතයකින් හැටියට අපිට ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ තුලින් අපිට මේ ලැබිලා තියෙනවා මේ පර්යේෂණ හා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකට ඒ නව සොයා ගැනීම සඳහා ඒ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේක තමයි අපේ රටේ සංවර්ධනයේ ඉතාමත් වැදගත් වූ දෙයක්. ආණ්ඩුව හරි අලුත් යෝජනාවක් අතිකරු ජනාධිපතිතුමා අයවැය යෝජනා සමග ඉදිරිපත් කළා. පෞද්ගලික ආයතනවලට යෝජනා කළා ඔබ පර්යේෂණ ආරම්භ කරන්න විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වෙලා දැන් මොරටු එහෙම ආයතන සම්බන්ධ වෙලා තිනවා.
ඒ වෙනුවෙන් ඔබට බදු සහන ලැබෙනවා. මේ අලුත් යෝජනාවක්. කොතෙක් දුරට මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් තියෙනවද මන්ත්‍රීතුමා? දැනටමත් මම හිතන්නේ ඒ සෙල්ලක් ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ අපේ මේ තාක්ෂණ හා විද්‍යා අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නේ රජය මගින් 50%කුත් ඒ වගේම පෞද්ගලික අංශයෙන් 40%කුත් තමයි මේ ආරම්භ කිරීම සඳහා මේ පරීක්ෂණ සඳහා යොමු කරන්නේ. ඉතින් ඒක අද දැනටමත් ඒ විශ්වවිද්‍යාලවල ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව නැනෝ තාක්ෂණ ආයතනයක් අපි ආරම්භ කරා පසුගිය කාලෙදී. ඉතින් ඒ තුලින්ුත් අද පෞද්ගලික අංශයට වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ ඇත්තටම ඕනෑම රටක ඕනෑම ලෝකයේ ඕනෑම රටක මේ සංවර්ධනය මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සඳහා මුදල් රජය මගින්ම තමයි 100%ක් වෙන් කරන්නේ. ඒක පෞද්ගලික අංශය විසින් යොමු කරනවා. ඒ වගේම ඒ සඳහා අපේ පශ්චාත් උපාධිය ඒ වගේම ડોක්ටරේට් කරන ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ව ස්පොන්සර් කරලා ඒ කරන්නේ ඒ සඳහා පෞද්ගලික අංශයෙන් දැවැන්ත කාර්යයක් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක අද ආරම්භ කළා අර නැනෝ තාක්ෂණ ආයතනය සඳහා අද අපේ රටේ තියෙන මේ බ්‍රැන්ඩ් එක්ස් ඒ වගේම එවැනි මේ පෞද්ගලික ඩයලොග් මම හිතන්නේ මේ වගේ කීපයක් තියෙනවා අද ඒ ආරම්භ කළා තියෙනවා මේ සඳහා මුදල් යොදවලා මේ සඳහා මේ අපේ නව නිපැයුම් සඳහා නව තාක්ෂණයත් සමග ඉදිරියට යන්න පුළුවන් කටයුතු කරන්න. ගරු සභාපතිතුමනි ආණ්ඩුව තීරණය කරනවා ජාතික තරුණ ප්‍රතිපත්තියක් හදන්න. ඇයි එහෙම තීරණයකට යන්නේ අපි? සංජීව මම එක විනාඩියක් ගන්න මට මතක් වෙනවා මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා මට අවස්ථාවක් ලැබුණා නේපාලේ කාත්මණ්ඩු නගරේ මේ විශේෂයෙන්ම එහි ශිෂ්‍ය ව්‍යාපාරය ගැන අධ්‍යයනයක් කිරීම සඳහා යාමට ඔබ දන්නවා ශිෂ්‍ය ව්‍යාපාරය විශේෂයෙන් මාओवादी ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබෙන්නේ. ඒ අවස්ථාවේදී මට අවස්ථාව ලැබුණා ඒ වෙනකොට සිටපු යෞවන කටයුතු අමාත්‍යවරිය මුණ ගැසීමට එතුමිය සමග මා සාකච්ඡා කරනවා. එතුමිය සමග ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමත් සිටියා. ඉතින් ඔවුන් විශාල ප්‍රසාදයකින් ලංකාවේ තරුණ කටයුතු ගැන කතා කළා. අපි අපේ රටේ ජාතික තරුණ සේවා සභාව වෙන ආයතනය වෘත්තීය පුහුණු ලබා දෙන ආයතනය නයිට ආයතනය අපේ රටේ උසස් අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ශිෂ්‍ය වරප්‍රසාද මේ සියල්ල සම්බන්ධයෙන් මම කතා කරලා අවසානයේදී ඔවුනට ඇත්තටම ජාතික තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම සඳහා මා අරගෙන ගිය ජාතික තරුණ සේවා සභාව පනතක් ලබා දුන්නා. මේ සියල්ල අවසානයේදී ඒ ලේකම්වරයා මගින් ඇහුවා සභාපතිතුමා ඔබේ රටේ තරුණ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. මට ඒ වෙලාවේ තමයි හිතුනේ මොකද මට එසේ කීමට අපේ රටේ තරුණ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මේ අවුරුදු 3ක් වෙනකොට සංජීව ඔබ මුලින් ප්‍රශ්නයකුත් ඇහුවා මේ රට තරුණ අරගල තරුණ කැරලි සම්බන්ධ බොහෝම කළු පැල්ලම් සහිත ඉතිහාසයක් තියෙන රටක්. මේකට නොයෙකුත් කාරණා හේතු වෙන්න පුළුවන්. මේ රට අවුරුදු 70ක් පමණ දැන් කාලයක් නිදහස් අධ්‍යාපනය නිසා අපේ රටේ තරුණයාගේ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක සාපේක්ෂව තිබෙනවා. මේ ආදී කාරණා නොයෙකුත් හේතුභූත වෙලා මේ තරුණ කැරලි නිර්මාණය වුණා වෙන්න පුළුවන්. 71 කැරල්ල වෙන්න පුළුවන් 88 89 සමහරුන්ට උතුරේ සිවිල් යුද්ධයත් තරුණ කැරල්ලක් ලෙස නම් කරනවා මා දැකලා තියෙනවා. නමුත් සංජීව මේ කුමන ආකාර නිර්දේශ ලැබුණත් තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට පසුගිය කාලේ කිසිදු ආණ්ඩුවකට පුළුවන්කම ලැබුණේ නැහැ. මා ඒ වෙනුවෙන් මේ කිසිදු කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා නොවේ. නමුත් අපි සතුටටපත් වෙන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමන් 2009 මහින්ද චින්තන ඉදිරි දැක්මේදී එතුමන් ඉතා පැහැදිලිව නම් කරන්නට යෙදුනා මේ ගෙවෙන සියවස මේ රටේ තාරුණ්‍ය සියවසයි කියලා 21 වෙනි සියවස. සංජීව මා සතුටට පත් වෙනවා පහුගිය කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඉතා ළඟින් වැඩ කරපු නිසා 2012 දී ජනාධිපතිතුමන් 2012 දී කියන කාරණය එක්සත් ජාතීන් සංවිධානයේ මහලේකම්තුමන් එතුමන් දෙවනි වරට පත් වෙනකොට එතුමන්ගේ පස් අවුරුදු න්‍යායපත්‍රයේ ප්‍රමුඛතම කාරණයක් විදිහට තමයි මේ තරුණ කටයුතු නම් කරන්නට යෙදුනේ. ඉතින් ජනාධිපතිතුමන් මේ ගෙවෙන්නේ මේ රටේ තාරුණ්‍යයේ සියවසයි මේ දැනුම පිළිබඳ සියවසයි යනුවෙන් නම් කළා. ඒ තුල
මේ රටේ තාරුණ්‍ය අර ඉබාගාතේ ඇවිදින තරුණයා වගේම අපි එහෙමනේ කියන්නේ වැඩිහිටියා කියන්නේ තරුණයා ඉබාගාතේ මංමුලා වෙලා ඇවිදින නිසා හරියට පාර කියලා දෙන්න ඕනේ වැඩිහිටියෝ ලෙස කියලා. සරලවම කියනවා කියන්නේ නන්නත්තර වෙනවා නන්නත්තර වුණ තරුණ්‍ය හරි මගට ගැනීමට මේ ප්‍රතිපත්තිය නිර්මාණය වෙන්නේ. මොකද සෑම කාරණයකටම පසුගිය සතියේ 2020 නැරඹීමේදීත් ඒ පැමිණි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්න ඉන්න පසුගිය කාලයේදී මේ රජය විසින් මෙලෙස නන්නත්තාරව ගිය කිසිදු සෙවීමක් බැලුවෙක් නැතුව කරපු බොහෝ වැඩ කාරණා ප්‍රතිපත්ති නිර්මාණය කරමින් අපි කියනවා ඉංග්‍රීසියෙන් ස්ට්‍රීම් ලයින් කරනවා කියලා. එක මාවතකට ගොනු කර ගැනීමට පුළුවන්කම ලැබුණා. ජාතික තරුණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ුත් බොහෝ දෙනෙක්ට විවේචනය තියෙන්න පුළුවන්. නමුත් අපි එහි තිබෙන සුභවාදී කාරණා සම්බන්ධයෙන් සංජීව සතුටටපත් වෙන්න ඕනේ. මොකද ජාතික තරුණ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට ඉතා විශාල වශයෙන් මීට ප්‍රථමයෙන් සිටි ආණ්ඩුත් ඉතා විශාල උත්සාහයන් දැරුවා. නමුත් අර උදෑසන දුටු පින්න වගේ බොහෝ දේවල් ඒ වෙලාවට සේදී නැති වෙලා ගියා. නමුත් මේ ජාතික තරුණ ප්‍රතිපත්තිය මා හිතනවා සංජීව අපිට ඉදිරි ගමනක් යාමට මේ රටේ තාරුණ්‍යයට යා යුතු මගහසර කියා දෙන නිවැරදි ලියවිල්ලක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ තුල අපේ රටේ තාරුණ්‍ය එය අයිතිවාසිකමක් ලෙස සංජීව ජනාධිපතිතුමන් ජාතික තරුණ ප්‍රතිපත්ති පිළිගන්වමින් මේ රටේ තාරුණ්‍යයට ප්‍රකාශ කරන්නට ඉදිරි මා ඉතුමන් මේ ප්‍රකාශ කරපු වචනවලට තවමත් ආදරය කරනවා. මා තාරුණ්‍ය විශ්වාස කරනවා කියලා ජනාධිපතිතුමන් එතුමන්ට තරුණ පුත්තු තිදෙනෙක් සිටින පියෙක් ලෙස එතුමයි තරුණයන්ට දුන්න පණිවිඩය මගේ හදවත තුළ තවමත් තිබෙනවා. මොකද අපි හැම වෙලේම කියන්නේ මේ තරුණ්‍ය විශ්වාස කරන්න එපා. තරුණයා විශ්වාස කළොත් රටකට එහෙම නැත්නම් වැඩපිළිවෙලකට රජයකට ගමනක් යා නොහැකි කියලා. නමුත් අපිට අද වෙනකොට සිටින මේ රටේ තරුණ්‍ය විශ්වාස කරන නායකයෙක් ඒ තුල මා හිතනවා මේ තරුණ ප්‍රතිපත්තිය තුල මේ රටට මේ රටේ තාරුණ්‍යයට දිගු ගමනක් යාමට පුළුවන්කම තිබෙනවා කියලා. තරුණයාව විශ්වාස කරනවා කියන්නේ මහා මේ බර මාතෘකාවක්. ලොකු දේශපාලන සහ සමාජ විද්‍යාත්මක අර්ථ ගණනාවක් තියෙන මාතෘකාවක්. ඒ ප්‍රකාශය පෙරු සභාපතිතුමා මතක් කළේ. තුෂාර පෙරේරා මන්ත්‍රීතුමනි මේ අපේ සමාජයේ අද වන විට ආණ්ඩුව ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ ප්‍රචාරණ ජාලයකට මැදිහත් වීම සිද්ධ කරලා තියෙනවා. බෝ නොවන රෝග සම්බන්ධව ඇතිවෙමින් තියෙන තත්ත්වය සායව පාලනය කිරීම සඳහා ගන්නා උත්සාහයන් අපි මේ විරාමයෙන් පස්සේ මේ පිළිබඳ මාතෘකාවට එන්න සූදානම්. විරාමෙන් පස්සේ අපි 2020 සජීව සංවාදයේ සමග තුෂාර පෙරේරා මන්ත්‍රීතුමනි මට මේ බෝ නොවන රෝග සම්බන්ධ කාරණාව සාකච්ඡා කරගන්න උවමයි. ඊට පෙර පුංචි පටලැවිලක් තියෙනවා අපි පොඩ්ඩක් නිරාකරණය කරගමු. සමහරු කියනවා මහ වේගෙන් මේවායේ වැඩිවීමක් තියෙනවා කියලා. ඒ අතර සමහරු කියනවා නෑ ඔය ඒ කාලෙත් තිබුණා. ඔය නම් තමයි අපි දැනගෙන හිටියේ නැත්තේ. අර මේ යකා ගහලා වෙලේ මැරුණා කියලා එහෙම කිව්වේ heart attack වලට තමයි අපේ ගමේ. ඔය බඩේ ගෙඩියක් නිසාලු එයා මැරුණා කියලා කිව්වේ මේ කැන්සර් නැතිනම් පිළිකා සම්බන්ධව තමයි. එදත් තිබුණා. අද ඒවා නම් දන්නවා සහ වැඩිපුර කතා කරනවා. ඒකයි වෙනස කියලා සමහරු තර්ක කරනවා. මට විද්‍යාත්මක උත්තරයක් දෙන්න. ඇත්තටම බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් රටක් විදියට හෝ ලෝකයක් විදියට අපි එවැනි අභියෝගයකට මුහුණ දෙමින් ඉන්නවද? කෙටි පිළිතුර සංජීව ඔව්. අපි ලෝකය හා සංසන්දනය කරනකොට විශේෂයෙන් පිළිකාව පෙනහැලි පිළිකාව ඒ වගේම අක්මාවේ පිළිකාව ගත්තොත් අපි අපේ එන්වයරන්මන්ට් එක අපේ තියෙන අපේ වටපිටාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. තමා දුම් පානය කරනවා නම් මත්පැන් පානය කරනවා නම් තමන් තෙල් වැඩි ආහාර වේල් පාවිච්චි කරනවා නම් තමන්ගේ ප්‍රවණතාවය මේ වගේ බෝ නොවන රෝගයක් විශේෂයෙන් පිළිකාව හැදීමට තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක සංගණනය කරලා පුවත්පත්වල පළ කරලා තියෙනවා ඩේටා එක්ක. ලංකාව බැලුවත් ලංකාවෙත් ඩීසල් වායුව, දුම් පානය, මත්පැන් පානය, ඒ වගේම විශේෂයෙන් බුලත් විඩ කෑම,
දුම්කල සහ හුණු පුවක් පාවිච්චි කිරීම වශයෙන් පිළිකාව ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. මම අද මම හිතන ගිවිසුමානේ පත්‍රයක දැක්ක දවසකට මුඛ පිළිකාවෙන් 3 දෙනෙක් මිය යනවා කියලා. විශේෂයෙන් බුලත් විර සහ දුම්පානය කිරීම නිසා. මට අවස්ථාවක් ලැබුණා සංජීව ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පිළිකාව සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයා සමග පොඩ්ඩක් සාකච්ඡා කරා. එතුමා මට කිව්වා එතුමා මහරගම පිළිකා රෝහලට සම්බන්ධ වුණේ 1987 කියලා. 1987 සම්බන්ධ වෙනකොට මුළු ලංකාවෙම මේ රෝහලට ආවේ ලෙඩ්ඩු 6000යි කිව්වා. අද වෙනකොට පිළිකා රෝහලට මහරගමට එනවලු ලෙඩ්ඩු 15000. එක හේතුවක් වෙන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ ජනාධිපතිතුමා වෙන් කරලා තිනවා රුපියල් බිලියන 150ක් 150ක් අපි කොටසක් යොදවනවා මේ ගමේ ඉන්න ග්‍රාමීය මට්ටමේ ඉන්න දුප්පත් ජනතාව ඇතුළට ගිහිල්ලා මේ පරීක්ෂණ පවත්වලා මේ ලෙඩ හොයාගන්න. ඒ ලෙඩ හොයාගත්තාම මේ ස්පිරිතාලට වෙන සංඛ්‍යාව වැඩි වෙනවා. ඉතින් ඒක එක හේතුවක් වෙන්න පුළුවන් මේ නවීන තාක්ෂණ මන්ත්‍රීතුමා කතා කරා විද්‍යාව තාක්ෂණය විශේෂයෙන් ඉනෝවේෂන් පැත්ත. නව සොයාගැනීම. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි සංජීව බෝ නොවන රෝගයකට හොඳම බෙහෙත තමයි ඒ රෝගය ඉක්මනින්ම හඳුනා ගැනීම. ඉංග්‍රීසියෙන් කියනවා early diagnosis කියලා. මොකද මම මගේ දේශපාලන ජීවිතයේදී රැස්වීම් මංකුව 200 ගානක මම කතා කරා කියලා. ඒ 200 ගානෙන් මම ගණන් හැදුවා 190 රැස්වීම් 196ක් හිටියා පියවරු පිළිකාව තියෙන අම්මවරු, අක්කවරු, නංගිලා. පාංකඩ බැඳගෙන මගේ රැස්වීම් වලට ආවේ. මං ඇහුවහම අම්මේ මොකද්ද මේ වුනේ කියලා. අනේ මහත්තයෝ මම දවසක් අල්ලලා බැලුවාම පොඩි ගැටයක් තිබුණා. මාස දෙකක් ගියාට පස්සේ ලොකු ගැඩියක් තිබුණා. දොස්තර මහත්තයා කිව්වා මුළු මේ පැත්තෙම කපලා අයින් කරන්න ඕනේ කියලා. නමුත් අපිට ඒක හොයාගන්න අවස්ථාවක් තිබුණා නම් ඒ ගෙඩිය පොඩි චුට්ටි ගෙඩියක් තියෙනවා නම් අපිට පුළුවන් මහරගම ස්පිරිතාලෙන් ජාතික රෝහලෙන් බෙහෙත් අරගෙන ඒක සුව කරගන්න. මම කලින් කිව්වා බටහිර රටවල් වල පිළිකාවෙන් මැරෙන මිනිස්සු ගැන දැන් අහන්නත් නැහැ කියලා. ඒ හේතුව තාක්ෂණයේ දියුනේ. අපි පාවිච්චි කරන බෙහෙත් නව සොයා ගැනීම තුලින් ඉස්සල්ලාම සත්තුන්ට දීලා ඒ සත්තුන්ට පිළිකාව දීලා ඒ හොයාගත්ත බෙහෙත සත්තුන්ට දීලා පිළිකාව හොඳ වෙනවද කියලා බලලා තමයි අපි මාකට් එකට අපි වෙළඳ පොළට දාන්නේ. ඒ බෙහෙත් ලංකාවට එනකොට සමහර බෙහෙත් ලංකාවේ දැම්ම තියෙනවා මම කිව්වා වගේ. ඊටත් වඩා හොඳ බෙහෙත් ලංකාවේ තාම නැහැ. ලංකාවට ඒයිද දන්නෙත් නැහැ. නමුත් අපි එනකම් බලන් ඉන්නවද සංජීව නැත්නම් අපි මේකට ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන බෙහෙත් ලංකාවට ගෙනල්ලා අපේ දුගී දුප්පත් ජනතාවට දව් කරනවද? අක්මාවේ පිළිකාවට බෙහෙතක් නැහැ තාම. අක්මාවේ පිළිකාවක් ආවොත් එක්කෝ කියනවා සරෝසස් කියලා, non alcoholic cirrhosis කියනවා ඒක ආවොත් එකමාවක් බද්ධ කිරීම. ලංකාවෙත් අක්මාවල් බද්ධ කරනවා. නමුත් අක්මාවක් සොයාගන්න අක්මාව දෙන පුද්ගලෙක් හොයාගන්න බොහොම අමාරුයි. පත්‍රවල මම හිතන්නේ හැමදාම අපි දකිනවා වකුගඩුවක් අවශ්‍යයි, අක්මාවක් අවශ්‍යයි. නමුත් ඒ අක්මාවක් දෙන්න පුද්ගලෙක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් අපි කොහොමද ඒ අවශ්‍ය කරන බෙහෙත් ටික මේ ලංකාවට ගෙන්න ගන්නේ? පිළිකවල් වැඩිගෙන යනවා. ඒ වැඩි වෙන ඒ බර දරා ගන්න ඕනේ අපේ මධ්‍යම ආණ්ඩුව මේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින්. කොහොමද අපි ඒ බෙහෙත් තියෙන බෙහෙත් ටික ලංකාවට ගෙන්න ගන්නේ? මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන out of the box හිතන මිනිස්සෙක්. ඇයි අපිට බැරි ඒ බෙහෙත් ලංකාවේ නිෂ්පාදනය කරන්න? ඒ සමහරක් බෙහෙත් තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා පැටන්ට්ස් තියෙනවා අයිතිය තියෙන මේ පුද්ගලයාට ඒ සමාගමට. නමුත් අපිට අපේ කණික මන්ත්‍රීතුමා කතා කරා වගේ ඉනෝවේෂන් විද්‍යාව තාක්ෂණය තුලින් අපිට අලුත් බෙහෙතක් හොයාගන්න පුළුවන්. අපි හැමදාම පත්‍රවල කියවනවා අහරේ ඉන්නවා වෙද මහත්තයා ගාව තියෙනවා මේ බෙහෙත පිළිකාවට. අහරේ ඉන්නවා හාමුදුරු ගාව තියෙනවා මේ බෙහෙත අක්මාව පිළිකාවට කියලා. ඇත්තටම අපි සොයා බැලුවා. ඔබ යෝජනා කරන්නේ සාම්ප්‍රදායික දැනුමයි නූතන තාක්ෂණය එකට එකතු වෙන තැනක් ගැනද? ඔව්. අපි ආයුර්වේදයෙන් සම්බන්ධ කරගෙන රසායන ද්‍රව්‍යවල තියෙන නොලෙජ් එක එක්කව කරගෙන ඇයි අපිට බැරි මේක අපි ලංකාවෙම කරන්න? අපි ලංකාවේ කරන්නේ මේ දවස්වල සංජීව ඉන්දියාවෙන් API කියලා ඇක්ටිව් ෆාමසිටිකල් ඉන්ග්‍රීඩියන්ට් කියලා ඒ පවුඩර් ගෙනල්ලා ඉවරලා මෙහි පැක් කරනවා. ලංකාවේ අලුත් සොයා ගැනීම R&D කනක මන්ත්‍රීතුමා කතා කරා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෞඛ්‍ය පැත්තෙන් බේත් හොයා ගැනීම පැත්තෙන් කරනවා බොහොම අඩුයි. අපි ඉන්නවා දක්ෂ විද්‍යාඥයෝ ලංකාවේ ඉන්නවා. පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා මේ දේ හදාරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් විද්‍යාඥයෝ ලංකාවේ ඉන්නවා. ඇයි අපිට මේක කරන්න බැරි ලංකාවේ? හරි. කනක මන්ත්‍රීතුමනි අන්න අප විසින් පුරවිය යුතු හිඩස පිළිබඳ කාරණා මේ පැහැදිලි වන්නේ. අපි මේ යන සංවිධානාත්මක වැඩපිළිවෙල ඇතුලේ මේ පවතින ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්ත වශයෙන්ම ඒක තමයි අපි මේගොල්ලන්ට අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. නව නිපැයුම් වලින් විශේෂයෙන්ම අපි
මම හිතන්නේ නව නිපැයුම් ගැන කතා කරපුවම අපි ඒකත් ආරම්භ කරලා තියෙනවා මේ ඒ නව නිපැයුම් තරුණ එහෙමත් නැත්නම් අපේ ළමයි පාසල් යන දරුවන්ගේ ඉඳලා නව නිපැයුම් සඳහා අවස්ථාවක් ලබා දෙන්න ඒගොල්ලන්ගේ දිරිගැන්වීම සඳහා ඒ තෑගි ප්‍රදාන උත්සව කරලා එවැනි ආකාරයෙන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙන පසුගිය කාලෙදී. ඉතින් එවෙන් නව නිපැයුම් රාශියක් තෝරා අරගෙන මම හිතන්නේ ලෝකේ ඒ නව නිපැයුම් තරංගාවලටත් ගිහිලා ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේක හොඳ ආරම්භයක්. ඒ වැනි ආකාරයෙන් අද අපි විශේෂයෙන්ම අපි රජය මගින් පමණක් නෙමෙයි මේ පෞද්ගලික අංශෙනුත් මේ සඳහා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සඳහා අපි අපිට සහයෝගයක් ලබා දෙනවා නම් මම හිතන්නේ මෙතන ඉඳලා ඉදිරියට යන්න හොඳ අවස්ථාවක් වෙනවා අපේ මේ තුෂාර මන්ත්‍රීතුමා කියන ආකාරය විශේෂයෙන් සෞඛ්‍ය අංශයෙන් මම හිතන්නේ අපිට හැකියාව තියෙනවා දැනුම තියෙනවා. ඉතින් මේක මේ සඳහා ඒකරාශි කළා පෞද්ගලික අංශයත් රජයත් ඒකරාශි වෙලා ඒ වැඩසටහන ආරම්භ කරොත් මම හිතන්නේ මේ බෙහෙත් වර්ග රාශියක් අපි ඉන්දියාවෙන් එහෙම ගෙන්නන ඔය කතා කරපු බෙහෙත් වර්ග රාශියක් මෙහෙම අපිට නිපදවන්න පුළුවන් කියන එක මම හිතන්නේ අපි හිතනවා. සභාපතිතුමනි දැන් ඖෂධ පමණක් නෙමෙයි සමස්ත විදිහට ගත්තාම වවන්න පුළුවන් හැමදේම වවමු හදන්න පුළුවන් හැමදේම හදමු කියන යෝජනාව ස්වදේශික නිෂ්පාදන ආර්ථිකය කියන සිරස්වල යටතේ මේ ආණ්ඩුව සමාජයට සහ නිෂ්පාදකයාට යෝජනා කළා. ඒ සඳහා පහසුකම් සැපීම ආරම්භ කළා. අපි මේ බලාපොරොත්තුවේ කොතෙක් දුර දැන් ඇවිල්ලා තියෙනවද? සංජය මම හිතන්නේ දැන් උදාහරණයක් සාකච්ඡාවට පැමිණීමට ප්‍රථමයෙන් කාණක මන්ත්‍රීතුමත් මා සාකච්ඡා කරමින් සිටියේ මේ අල මේ වෙනකොට මේ උවේ ඡන්දෙත් ඇවිල්ලා තියෙන නිසා බදුල්ලේ වැලිමඩ අල ගැන කතා කිරීම වැඩි. මේ අල ගැන කතා කළත් අපේ ස්වදේශීය කර්මාන්තකරුවා වෙන්න පුළුවන් අපේ ගොවියා වෙන්න පුළුවන් අපි වී වලට නියමිත මිලක් ලබා දෙමින් එහෙම නැත්නම් අනිකුත් කර්මාන්තවලට උදව් කරන අපි දන්නවා පොහොර සහනාධාරය මේ සියල්ල තුල මම හිතන්නේ බලාපොරොත්තු මේ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් මේ රට තුල නැවත ගොඩනැගීමයි. අපි හැමදාම අපේ රටේ ඉතිහාසය ගැන කතා කරමින් උදම්මනන ජාතියක්නේ සංජීව. මහා පරාක්‍රමබාහු රජුරෝ අර විදිහට කළා මේ විදිහට කළා කියනවා. මම සංජීව මේ ගිය සතියේ ලංකාදීප කියවනකොට රාවණ රජුරෝ ගේ ගුවන් තොටුපළ අපි කතා කරනවා මම මුලිනුත් කිව්වා දඬු මොනරය ගැන සමහර මෙව්වා හිතළු විදිහට දක්වනවා. නමුත් අපි දන්නවා ට්‍රෝයි පුරවරය ට්‍රොජන් අශ්වයයි ඇත්ත කියලා වර්තමාන ඉතිහාසඥයින් පිළිගන්න තත්වයකට ඇවිල්ලා තිබෙන්නේ. එතකොට මත්තල දැන් මේ ගුවන් තොටුපළ තියෙන ආසන්නයේ රාවණ රජුරුවන්ගේ ගුවන් අහස් යාත්‍රා අංගනයක් තිබුණා කියලා ආචාර්ය මිරන්ඩා ඔබේසේකරන් ප්‍රකාශ කරනවා. මම මේ කාරණයට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මම කියන්න යත්න දරුවේ සංජීව අපි ඉතිහාසයේ තිබූ දේවල් කතා කරනවා ඇරෙන්න වර්තමාන ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැවැන්ත පරිශ්‍රමයක් යෙදෙනවා. මේ මහා මාර්ග නිර්මාණය වෙන්නේ ඇයි? මේ අන්දමට අද සංජීව ඔබට මම ප්‍රකාශ කළා මීට පැය 5කට පමණ ප්‍රථමයෙන් තමයි හම්බන්තොට මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ ලේකම් කාර්යාලය ඔබ එතන උත්සවයේ හිටලා එතනින් දැන් අපිට ඒමට පුළුවන්කම තිබුණා. සංජීව මට මතක් වෙනවා මා කුඩා කාලේදී කොළඹ ඉඳන් කොහොමද කතරගම ගියේ කියලා. මම දැන් යනකොටත් මට මතක් වෙනවා තංගල්ල පහුවෙලා රන්නට එනකොට සම්පූර්ණයෙන්ම ශුෂ්ක කලාපයක්. ඉතින් මේ සංවර්ධනය සමග රට පළාත නගරය පමණක් නෙවෙයි රට වෙනස් වෙනවා. මම කියන්නේ ඒ තුල අපි සතුටටපත් වෙන්න ඕනේ. ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් කරා යාමට පුළුවන් බව අපේ ඒ චින්තනය අපිට ඇවිල්ලා තියෙනවා අඩුතරමේ. මම හිතනවා අපි හොඳ ගමනක් යනවා කියලා. හොඳයි දැන් මේ කියන තැනට යන්න ඉතාම බුද්ධිමත් දැන් අලුත් පරම්පරාවක් අපි හදාගනිමින් ඉන්නවා. ඒ වගේම දැනුම තියෙන යම් සැලකිය යුතු කණ්ඩායමක් මේ රට හැරගියා රට ඇතුලේ ප්‍රශ්න තිබෙච්ච නිසා අපි ඒකට බුද්ධිගලණය කියලා කිව්වා. ඒ වගේම රටේ ප්‍රශ්න ඉවර වුණාම නැවත ඒ අයට මෙහෙ එන්න කියලා ආරාධනයක් කළා. අපි ඒ ගැන කතා කළා ප්‍රතිබුද්ධිගලණයක් කියලා.
අර ඒ බුද්ධිමතුන් පිරිස යලි මවුරට පැමිණීම සම්බන්ධ අපේ බලාපොරොත්තුව ඇත්තටම එහෙම ප්‍රවණතාවක් නිර්මාණය වුණාද? සංජීව මා හිතනවා 2009 මේ රටේ මේ යුද්ධය අවසන් කිරීම එහෙම නැත්නම් සාමය උදාවීම නිසා ඉතා විශාල තරුණ පිරිසක් පිටරට යාම අඩු වුණා කියලා. විශේෂයෙන්ම ඔය අපි සඳහන් කරන යම්කිසි අධ්‍යාපන පසුබිමක් තියෙන තරුණ පිරිස්. මෙහි හොඳ නරක දෙකම තියෙනවා සංජීව. මේ බුද්ධි ගලනේ හොඳත් නරකත් දෙකම තියෙනවා. නමුත් ඇත්තම කතාව මේ තුල පමණක් නෙමෙයි. මම කියන්නේ අපේ රට අනාගතයටත් අපි වර්තමානයේදී දැන් මාත් තුෂාර මන්ත්‍රීතුමත් කනක මන්ත්‍රීතුමත් අපි බොහෝ මේ එක වයස් මට්ටමක සිටින පිරිස්. නමුත් අපිට පල්ලෙහාන එන પરම්පරාව ඇත්ත වශයෙන්ම සංජීව අපිට වැඩි තාක්ෂණය විද්‍යාව සම්බන්ධ දැනුමෙන් ඉතා විශාල වශයෙන් පරිණත පිරිස්. ඉතින් ඒ ඔවුන් සමග තරඟ කිරීමට තරම් අපි හැකියාව මේ දියුණු කරගත යුතු වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ අපිට පසුව පැමිණෙන තරුණ පිරිස් වලට පුළුවන්කම තිබෙනවා මේ රට යා යුතු දිශාව නියමාකාරයෙන් හඳුනා ගනිමින් මේ රට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් එය සේවාංශයෙන් වෙන්න පුළුවන් කර්මාන්තංශයෙන් වෙන්න පුළුවන් සහ සංජීව ඔබ බලන්න ජාත්‍යන්තර මූල්‍ය අර මගේ අතේ තියෙන මේ සතියේ ලක්බිම ඉරිදා සංග්‍රහය ලංකාවේ ආර්ථිකය ගැන මූල්‍ය අරමුදලින් හොඳ සහතිකයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2014 ජූලි 17 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මගින් පෙන්වා දෙන පරිදි මෑත කාලයේදී ආසියාවේ ඉහළම සංවර්ධනයට හිමිකම් කියන රාජ්‍යයන් අතරට ලංකාවද එකතු වී ඇත. අපි සංචයමින් තේරුම් ගත යුතු දෙයක් වෙනවා අපිට මේ මහා නිරන්තරයෙන් කියන විශාල වශයෙන් ආධිකතිකාවතක් ගොඩනගලා තිබෙනවා සාමාන්‍යයෙන් බොහෝ පිරිස් ඉතා අපහසුවෙන් ජීවත් වෙනවා වගේ බොහෝ දෙනෙක්ට අපහසුකම් ඇති. නමුත් මා දකින කාරණේ සංජීව මේ ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය තුළ අපි අපේ සංස්කෘතිය අමතක කරලා තිනවා. අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය අල්පේච්ඡතාවය සුබරතාවය මේ ගුණාංග නිරන්තරයෙන් රැකි සංස්කෘතියක් තිබුණු රටක්. නමුත් අපි අපේ මුල සිඳ ගැනීම අපේ යහගුණ සිඳ ගැනීම තුල තමයි බොහෝ වෙලාවට මේ කියන කාරණා මතුවලා තියෙනවා. මේ අපිට හිතන්නට යමක් ඉතුරු කරන්නයි මේ කාරණේ කිව්වේ සංජීව. නමුත් මා දැඩි ලෙස විශ්වාස කරනවා මේ යන ගමන ඊටා මනවෙන් නිවැරදිව සහ අවබෝධයෙන් ගියොත් අපිට විශාල දුරක් යාමට පුළුවන්කම තිබෙනවා කියලා. මේ සංවාදය පිළිබඳ විවිධ මේ ප්‍රශ්න කිරීම වගේ සුබ පැතුම් පවා ගණනාවක් ආවා. ඒ අතරින් කිහිපයක් ඔබ තිරේ මත දුටුවා. මම දැක්ක ඔබතුමන්ලගේ ප්‍රභාත් අල්විස් මන්ත්‍රීතුමත් සුබ පැතුමක් එවලා තියෙනවා, ට්වීට් කරලා තියෙනවා මේ සාකච්ඡාවේ අන්තර්ගතය ගැන. තුෂාර පෙර මන්ත්‍රීතුමනි, මගේ ප්‍රශ්නේ මේ ගෝලීය කාරණාවක්, විශ්වය සම්බන්ධ ලෝකයේ සම්බන්ධ කාරණයක්. අද ලෝකේ යුදාවි නිෂ්පාදනය වෙනුවෙන් දරන බුද්ධිමය ශ්‍රමය, වියදම, නව සොයා ගැනීම, මේ මිනිස්සුන්ගේ මරණය සම්බන්ධ සොයා ගැනීම. ඊට සාපේක්ෂව ඖෂධ සොයා ගැනීම සහ අපි තුමු ආයු අපේක්ෂණය දියුණු කර ගැනීම වැනි එවැනි විද්‍යාත්මක පරීක්ෂණ වෙත දෙපැත්ත සමබර වෙලාද? නැතිනම් ලෝකයේද වැඩිපුර වේදම් කරන්නේ, මහන්සි වෙන්නේ, නව සොයා ගැනීම කරන්නේ ගහමරා ගන්නද? මොකක්ද මේ ගැන ඔබට තියෙන පෞද්ගලික මතය? ශේෂ්ත්‍රී හිටපු නිසා සංජීව මම නම් හිතන්නේ වැඩිපුරම මුදල් වේදම් කරන්නේ මිනිහෙක් ජීවත් කරගන්න. මම දන්නවා කොච්චර වෑයමක් දරන්න ඕනේද අලුතෙන් බෙහෙතක් හොයාගන්න කියලා. මම හිතන්නේ ඒ වගේම වෑයමක් ඔබතුමා ආයුධ ගැන කතා කරා. මම හිතන්නේ තුවක්කුවක් ගැන නෙමෙයි. මම හිතන්නේ ඇමරිකාවේ දැක්කොත් එම ප්ලේන් බාන්න පුළුවන්, ප්ලේන් නගන්න පුළුවන් එයාක්‍රාෆ්ට් කැරියර් එකක්. ඒක නිෂ්පාදනය කරන්න මම හිතන්නේ බුද්ධිමතුන් ගොඩාක් ඕනේ. නමුත් ඒ වගේ බුද්ධිමතුන් 100 ගුණයක් ඕනේ එක බෙහෙතක් හොයාගන්න. මම පොඩි උදාහරණයක් කියන්න. මෙතුමා මට වඩා උස වැඩි. මම කොටයි. මම කළුයි, මෙතුමා සුදුයි. මේ ඔක්කොම තියෙන අපේ ජානවල.
මෙතුමා උස වැඩි වෙන්නත් හැමේ පාට ටිකක් සුදු පාට වෙන්නත් තියෙන්නේ ඔක්කොම ජානවල. දැන් මේ දවස්වල හොයන බෙහෙත් සංජීව ඉංග්‍රීසියෙන් කියනවා කස්ටම් මේඩ් කියලා. තව අවුරුදු 10ක් ගියාම ඔබතුමාගේ ලේ බිඳුවක් අරගෙන කියන්න පුළුවන් ඔබතුමාගේ 100ට තිබුණා නම් දියවැඩියාව 100 දියවැඩියාවෙන් පෙළුණා නම් අපිට අද ලේ බිඳුවක් අරන් කියන්න පුළුවන් සංජීවගේ තියෙන ප්‍රතිශතය මොකද්ද 100ට තැබිච්ච දියවැඩියාව හැදෙන්නේ. තව ටිකක් එහාට යන් අපි. සංජීවට තිබුණා නම් සංජීව කියන්න ඕනේ අපි කියමුකෝ පුද්ගලයෙක් ඉන්නවා එතුමාට තිබුණා හොඳ කරන්න බැරි මොලේ පිළිකාවක්. ඒ මිනිස්යාගේ පුතා මුණුබුරාගෙන් ලේ බිඳුවක් ගත්තොත් අවුරුදු 5ේදී අපිට කියන්න පුළුවන් මේ අවුරුදු 5 ළමයා අවුරුදු 50 වෙනකොට 100ට තිබුණු මොලේ පිළිකාව එන්න පුළුවන්ද නැද්ද කියලා. ඒක හඳුනා ගන්න පුළුවන් අපේ ජානවලින්. මේකත් රෝග නිවාරණයම කොටසක්ද? නිවාරණයම කොටසක්. මම කියන්න හදන්නේ කස්ටම් මේඩ් මෙඩිසින් කියලා මම කිව්වා. එතකොට අපිට දොස්තර මහත්තයා කියලා කියලා ගන්න ඕනේ නැහැ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ගිහිල්ලා ගන්න මේ බෙහෙත ෆාමසියෙන්. අපි දොස්තර මහත්තයා ලියනවා පොඩි තුණ්ඩුවක් බෙහෙත් හදන සමාගමට මෙතුමාට තියෙන මේ ජාන ටිකෙන් තමයි මෙතුමාට මේ ලෙඩේ හැදෙන්නේ. ඒ ජාන ටික නැති කරන්න බෙහෙතක් හදලා දෙන්න කියලා තුණ්ඩුවක් දෙනවා සමාගමට. ඒ තුණ්ඩුව සමාගමට අරන් ගියාම මාස දෙකකින් සමාගම තමන්ට විතරක් බෙහෙතක් හදනවා. ඒ බෙහෙත මට හරියන්නේත් නැහැ සංජීව, මෙතුමාට හරියන්නේත් නැහැ, අපේ മന്ത്രിතුමාට හරියන්නේත් නැහැ. ඒ වගේ බෙහෙතක් වන්න පොඩ්ඩක් හිතලා බලන්න යන මුදල් ප්‍රමාණය. අපේ ලෝකෙ තියෙන හොඳම කොලෙස්ටරෝල් දිය කරන බෙහෙත හැදුවේ සමාගමක් තියෙනවා ෆයිසර් කියලා. මට තප්පරයක් දෙන්න. දැන් සමහර තැන් තියෙනවා දැන් අපි මාකටිං වල කියනවා මේ පෑන අපි විකුණන මිල නෙමෙයි නිෂ්පාදන පිරිවැය බොහොම පොඩ්ඩයි. නමුත් ඒක තවදුරටත් විවිධ කාරණා නිසා වියදම් වැඩි කරලා අපි ලොකු මිලක් ගෙවනවා කියලා. බෙහෙත් සම්බන්ධත් කතාව මේකද? නැත්නම් ඇත්තටම සුවිශාල වශයෙන් නිෂ්පාදන පිරිවැයක් යනවද? ඒ සඳහා වන ගෙවීම් සඳහා. නිෂ්පාදන වශයෙන් යන පිරිවැය විශාලයි. සාමාන්‍යයෙන් එක බෙහෙතක් මුලින් පරීක්ෂණ පවත්වලා මාකට් එකට එන්න සාමාන්‍යයෙන් බෙහෙතක් අවුරුදු 12ක් ගත වෙනවා සංජීව. ඒ අවුරුදු 12 ඇතුළත මම උදාහරණයක් වශයෙන් කියන්නේ මම සම්බන්ධ වෙලා හිටපු නිසා අපි අපේ සමාගම හෙව්වා කොලෙස්ටරෝල් දිය කරන බෙහෙතක් අපේ නහරවල. ඒ බෙහෙත හොයන්න අවුරුදු 8ක් ගියා. ඒ බෙහෙත හොයන්න සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 3ක් විතර වැය වුණා. ඩොලර් බිලියන 3ක් විතර වැය වුණා අවුරුදු 8ක් ඇතුළත. ඒ අවුරුදු 8ක් ගියාට පස්සේ ඒ බෙහෙතේ අයිතිය හම්බුනේ සමාගමට. ඒ අයිතිය හම්බුණා අවුරුදු 12කට. ඒ අවුරුදු 12ට එක අවුරුද්දකට සේල්ස් විකුණපු මුළු රෙවෙනියු එක අවුරුද්දකට ඩොලර් බිලියන 6යි. ඒ බිලියන 6 අපිට අවුරුදු 12ක හම්බුණා. අනිවාර්යයෙන්ම යමක් නිෂ්පාදනය කරලා මාකට් එකට දානකොට ඒකෙන් බලාපොරොත්තු වෙනවා මිලක්. කෑලි ප්‍රමාණය වැඩි කළාම නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒක එක්තරා සිද්ධාන්තයක් නේ. බයිද අපිට ඖෂධ වල මේ කතන්දරය අරගෙන යන්න. කෑලි ප්‍රමාණය කියන්නේ ඖෂධ ප්‍රමාණය වැඩි කර. ඔව් සංඛ්‍යාත්මක අපි තුන් කාර් 100ක් හදන එකයි කාර් ලක්ෂයක් හදන එක අතර මිලේ වෙනසක් තියෙනවානේ. වෙළඳපළ වටිනාකම ළඟට එනකොට. බයිද සංඛ්‍යාත්මකව අර කෑලි ප්‍රමාණය වැඩි කිරීම තුළ මිල සම්බන්ධ කාරණාව ටිකක් එහෙට මෙහෙට කරගන්න අපිට. බෑනේ සංජීව මොකද එක බෙහෙතක් හදනකොට ඒ බෙහෙත හදන්නේ ඇඟේ තියෙන සෛල් එක මොකක් හරි දෙයක් නවත්තන්න. ඒ නවත්තන දේ හොයාගත්තාම ඒකට තමයි පැටර්න් එක හම්බෙන්නේ. ඒකට තමයි අයිතිය යන්නේ සමාගමට. තව සමාගමකට ඇවිල්ලා ඒ දේම කරලා ඒ අයිතිය ගන්න බෑ. ඉතින් අර කෑලි ප්‍රමාණය මෙතන ගණන් ගන්න බෑ. එක බෙහෙතක් ඒක බෙහෙත හැදෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන ජම්ගිස්තයක් අක්‍රිය කරන්න. ඒ අක්‍රිය කරනවට ඒ හොයා ගැනීමට ඒ සමාගමට දෙනවා අයිතිය අවුරුදු ගානකට. වෙනත් සමාගමකට ඇවිල්ලි වෙරලා ඒ තනම අක්‍රිය කරලි වල තව බෙහෙතක් වෙන නමකින් හෙව්වට ඒ සමාගමට අයිතිය හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෑලි ගාන වැඩි කරලා මිල අඩු කරනවා කියන එක ඖෂධ සම්බන්ධව කතා කරන්න අමාරුයි. විද්‍යාත්මක සොයා ගැනීම ගැන මට පුංචි අධ්‍යයනයක් තියෙනවා. මම ඉගෙන ගත්ත විෂයන් ඔබේ විෂයන් එක කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මේ අර සමහර තැන් හරි අහම්බෙන් වගේ වෙන විස්මිත නිර්මාණ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මම මතක විදිහට පෙනිසිලින් සොයාගත්ත විදිහ වෙන එකක් කරන ගමන් වෙන බේතක් හැදෙනවා. මෙහෙම අහපු සිද්ධි නැද්ද? මේ වගේ විස්මිත සිද්ධි මෑත කාලීනව සිද්ධ වෙලා නැද්ද ලෝකේ? ඉංග්‍රීසියෙන් කියන වචනය උකට සෙරෙන්ඩිපිටි කියලා. අන්න හරි. අහම්බෙන් දුටු මහා ආශ්චර්ය. හරියට හරි.
තමන් හොයාගෙන යන්නේ වෙන දෙයක්, හම්බෙන්නේ වෙන දෙයක්. උදාහරණයක් තියෙනවා ඔකට. අපි අපේ සමාගමම හෙව්වා ප්‍රෙෂර් එක වැඩි වෙන එක අඩු කරන්න බෙහෙත. අපි බෙහෙත හොයාගෙන අපි ඉස්සලාම් සාමාන්‍යයෙන් අපේ ඒ පිළිවෙල තමයි බෙහෙත හොයාගත්තට පස්සේ අපි මේක සත්තුන්ට දීලා බලනවා මේ බෙහෙත වැඩ කරනවද කියලා. අපි ඒ බෙහෙත දුන්නා සත්තුන්ට. නමුත් ප්‍රෙෂර් එක අඩු වුණේ නැහැ. නමුත් අපි හිතුව මොකක් හරි දෙයක් මේකෙන් වෙනවා කියලා. නමුත් ඊට පස්සේ අපි සතාව ඇරලා බැලුවාම සතාගේ ඇඟේ තියෙන හැම නහරක්ම ඉදිමිලා. ඩයලේට් වෙලා. ඉංග්‍රීසියෙන් කියනවා වේසෝ ඩයලේෂන් කියලා. ඉතින් බැරි වෙලාවකත් අපි මේ බෙහෙත හොයලි ඉවරලා මාක් බළඳ පොළට දුන්නා නම් මේ ප්‍රෙෂර් අඩු කරන බෙහෙතක් කියලා අපි ඇත්තෙන්ම කරන්නේ අපරාධයක්. සාමාන්‍යයෙන් ප්‍රෙෂර් තියෙන මිනිස්සු අපි අනිවාර්යෙන් මරනවා. සෙරෙන්ඩිපිටි කතාව වෙන්නේ අපි දැක්කා මේ ලේ යන නහරවල ඔක්කොම පිම්බිලා. මම දන්නේ සිංහල වචනේ මොකද්ද කියලා. ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා ඉම්පොටන්ස් කියලා. වයස ගියාම පිරිමින්ට ඉම්පොටන්ස් කියලා තියෙන පොඩි රෝගයක්. ඒ රෝගය ඇත්තෙන්ම වෙන්නේ තමන්ගේ නහරවල ලේ යෑම අඩුවීම. ඉතින් අපි ඒක යොදවගත්තා ඒ ශරීරයේ ඒ තැනට මේ ලේ යෑම වැඩි කරගත්තට පස්සේ බෙහෙතක් හොයන්න. ඒ බෙහෙතට අපි ඉංග්‍රීසියෙන් කියනවා වයග්‍රා කියලා. ඒක හොයාගත්තෙත් මේ සමාගමෙන්මයි. හොයාගන්න හේතුව වුණේ හැදුවේ බෙහෙත ප්‍රෙෂර් එකට. නමුත් බෙහෙත ගියේ වයග්‍රා එකට. ප්‍රෙෂර් එකට බෙහෙත හොයාගෙන ප්‍රෙෂර් එක දැම්මනම් වෙළඳ පොළට අපේ ඒ බෙහෙතේ වටිනාකම සාමාන්‍යයෙන් වෙයි ඩොලර් බිලියන 5ක්. නමුත් සෙරෙන්ඩිපිටි මාර්ගයෙන් ප්‍රෙෂර් එක හොයාගත්තේ තමන්ගේ ඉන්ද්‍රියයකට ලේ යාම වැඩි කර ගැනීමෙන් ඒ අවස්ථාවේ සුව කර ගැනීමට ඩොලර් බිලියන 16යි බෙහෙතේ වටිනාකම. ඔන්න සෙරෙන්ඩිපිටි. ඒක තමයි අර බටහිර ජාතීන් අපේ රටට සෙරෙන්ඩිපිටි කිව්වෙත් ඒ නිසානේ. වෙන එකක් හොයාගෙන යන ගමන් මහා සුන්දර දෙයක් මගදී දැක්කා. ඒ නිසා තමයි අපිට ওই නම දුන්නේ. ඔක වෛද්‍ය විද්‍යාත්මක සහ විද්‍යාත්මක සොයා ගැනීම වලටත් අදාළයි. කනක මන්ත්‍රීතුමනි අපි අවසන් විනාඩි කිහිපය ළඟට යමින් ඉන්නේ. ඔබතුමත් විද්‍යාව තේරන කෙනෙක්නේ. මම දුටුවා මේ පැහැදිලි කිරීම බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නවා. දැන් මේ සියල්ල තුල අපිට දැනෙනවා අපිත් ලොකු තැනකට යා යුතුයි. ඒ සඳහා වන මූලික සුසුකම් ටිකයි අපි මේ සපුරා ගනිමින් ඉන්න කියලා. ඇත්තටම ඔබ යෝජනා කරනවාද කරු මන්ත්‍රීතුමනි අපිත් අපේ රටේ අනාගතයේ දේශ මේ බොහොම බලාපොරොත්තු සහගතව බලා ඉමු කියලා. මේ යන රටාව තුල මේ යන ප්‍රතිපත්ති මේ තීන්දුව తీරනත් එක්ක අපි අපේක්ෂා කරන අනාගතය වෙත යන්න පුළුවන්ද? ඇත්තටම ඒ අවශ්‍ය වේගයෙන් අපි ඉස්සරහට යමින් ඉන්නවද? ඇත්තටම ඔව් සංජීව අද අපි ඒක ආරම්භ කරා පමණක් නෙමෙයි දැනටමත් මේ නිපුණතා සංවර්ධනයේ ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ලෝකයේ අද පළවෙනියටම මේ සියල්ලක් අපිට ඉදිරියට යන්න අවස්ථාව ලැබුණේ අපේ රටේ තිබ්බ වසර 30ක් තිබ්බ යුද්ධය අවසන් වුන නිසා. ඒ නිසා විශේෂයෙන්ම ඔය විදේශ ආයෝජකයන් මේ රටට එන්න ඒ වගේ කාරණා කටයුතු වුණා. ඉතින් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අද අපේ පරිගණක සාක්ෂරතාවය වැඩි වෙලා තියෙනවානේ. අපේ තරුණයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ පරිගණකයේ තුලින් ඉදිරියට යන්න. ඉතින් මේ උසස් අධ්‍යාපනය ලැබපු නැති ඒ කණ්ඩායමකට අද අවස්ථාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව සහ අනෙකුත් ආසියාවේ රටවල් වලට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ පරිගණක තාක්ෂණයේ විශේෂයෙන්ම අර BPO කියලා තියෙන්නේ ඒක මම හිතන්නේ ව්‍යාපාර පද්ධති බාහිරකරණය කියලා ඒ වැඩසටහන වචනයක් තියෙනවා. ඔව් ඒ තුලින් අද ඒ ආරම්භ කරලා තියෙන ඉන්දියාවේ මම හිතන්නේ ඒක ශීඝ්‍රව දියුණු වෙලා තියෙන එකක් අද ලංකාවේ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක තුලින් දැනටමත් මම හිතන්නේ 20000ක් පමණ තරුණයන්ට අවස්ථාවක් සේවය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේකෙන් හොඳ විදේශ විනිමයක් අපේ රටට එනවා. ඒ වගේම මේ බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින් 2020 වෙද්දී මම හිතන්නේ ලක්ෂයකමාරක් පමණ තරුණයන්ට ඒ අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඒ වගේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ වගේම තමයි අපි දන්න මේ ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ එවියේෂන් මේ ගුවන් යානා පිළිබඳව ඒ ඩිසයින් කරන ඒ වගේම ඒ පාත් සදන කම්පැනි එකක්. ඉතින් ඒ කම්පැනි එක පසුගිය කාලෙදී මේ යුද්ධය අවසන් වුණත් සමග මේ රටට ආවා. ඒක ඇමරිකානු සහ බ්‍රිතාන්‍යයේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ කම්පැනි එකක්. ඒක ඉතාමත් පොඩියට මෙහි ආරම්භ කරා. මෙහි ලංකාවේ ඉංජිනේරුවෝ අපේ විශ්වවිද්‍යාල වලින් එළියට ගියා. ඒ වගේම ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලින් අපේ ඒවියේෂන් හදාරපු ඉංජිනේරුවන් 4 දෙනෙක්ගෙන් ඒක ආරම්භ කරේ. තරුණයන්ට අවස්ථාවක් ලැබුණා.
නමුත් ඒක වසරක් විතර යනකොට වසරක් විතර කාලයක් තුලදී අපේ ඉංජිනේරු අද 40 දෙනෙක් වැඩ කරනවා. මෙකැනිකල් ඒ වගේම මෙකට්‍රොනික් ඒ වගේ මේ රටේ අවසන් කරපු ඉංජිනේරුවන් 40 දෙනෙක්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක පැත්තකින් අපේ උසස් අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණ තරුණයන්ටත් අවස්ථාවක් ලැබුණත් යම්කිසි පුහුණුවක් ලබාගෙන මේ රටේ රැකියාවක් කරන්න. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය ලබාගත් අපේ රටේම ඉන්න උගතුන් බුද්ධිපතුන් තරුණයන් විශේෂයෙන්ම මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වැඩසටහන අද ප්‍රායෝගිකව අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ සභාපතිතුමාගෙන් අහුවොත් කියයි මේ තරුණ සේවා සභාවෙන් ඒ වගේම වෘත්තීය පුහුණු ආයතනවල එදා තිබ්බට වඩා කෝපන ප්‍රමාණයක් අද ශිෂ්‍යයන් වැඩි වෙලා තියෙනවාද කියලා ප්‍රතිශතයක් හැටියට බැලුවොත් මම හිතන්නේ අද අපේ රටේ මේ වෘත්තීය පුහුණුවට යොමු වෙලා ඉන්න තරුණයන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් අපි තවත් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ වැඩසටහන් සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන් මේ අනාගතය සඳහා අපේ දැනුමක් ඇති අනාගතයක් නම් මේ අපේ තරුණ පරපුර ගොඩනගන්න. ඒ සඳහා තමයි විශේෂයෙන්ම අපි ආරාධනා කරන්නේ අපේ තරුණ සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු නිල් බලකාය තුලින් අපත් සමග සම්බන්ධ වෙලා මම හිතන්නේ මේ ඉදිරියේදී තමන්ගේ ඉලක්කයන් වගේම අපේ රටේ ඉදිරියට යෑමේ වැඩසටහනට සහභාගී වෙන්න කියලාත් මේ අවස්ථාවේදී ආදරයෙන් ආරාධනා කරනවා. විනාඩියකටත් අඩු පුංචි කාලයක් තියෙන්නේ. සභාපතිතුමනි මොකද අද අපේ සංවාදය ගැන ඔබට හිතෙන්නේ? සංජීව මම ඉතාම සතුටු වෙනවා මේ 2020 මට මතක් වෙනවා මම සමහර වෙලාවට කතා කරනකොට මේ 2020 කියන තු 2020 කියනවා 2015 කියනවා 2014 කියනවා මට ඇත්තටම මේ වචනේ පුරුදු වුණේ මේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. එතුමා දේශපාලනයට එන්නත් ඉස්සෙල්ලා සමහර වෙලාවට අපි මිත්‍රයෝ සමග එකතු වෙලා කතා කරනකොට අනාගත සැලසුම් නිර්මාණය කරනකොට කියනවා 2020 දී මෙහෙමයි 2030 මෙහෙමයි 2050 වෙනකොට අපේ රට මෙතෙන්ට යන්න ඕනේ. මම හිතනවා මේ අපි හරි මාවතක යනවා කියලා සංජීව. දැන් අර සෙරෙන්ඩිපිටි ගැන කතාවක් කිව්වා. සෙරෙන්ඩිබ් කියන වචනේ සෙරෙන්ඩිපිටි කියන එක ආවේ. අහම්බෙන් දුටු ආචාර්ය විදිහටයි සෙරෙන්ඩිපිටි කියලා කියන්නේ. නමුත් මම හිතනවා අහම්බෙන් නෙමෙයි ඉතාමත් හොඳ සැලසුම් තුලින් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්න පුළුවන්. හරි. අහම්බෙන් නෙවෙයි සැලසුම් සහගතව නිර්මාණය කරගන්න ආශ්චර්යයට කියන වචනේ අද අපි රෑ ශබ්දකෝෂේ පෙරලලා මේකේ වචනේත් හොයාගමු. හොයාගෙන අපි ඊළඟ 2020 දී මේ ගැන කතා කරමු. මේ අද අපි සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකා කීපයක් කතා කළා. අර ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ වාර්ෂික රැස්වීමකදී ජනාධිපතිතුමා කිව්වා එතන හිටපු ව්‍යාපාරිකයන්ට මේ නුදුරු අනාගතේ ඇමරිකන් ඩොලර් 7000ක ඒක පුද්ගල ආදායමක් සහිත සමාජයක බිස්නස් කරන්න ලෑස්ති වෙන්න කියලා. මේ දියුණුවන අනාගතය තුළ එවැනි සමාජයක් තුළ ජීවත් වෙන්න, වැඩ කරන්න, ඉගෙන ගන්න, රට වෙනුවෙන් මහන්සි වෙන්න අපි සියලු දෙනා ලෑස්ති වෙමු කියන යෝජනාවයි අද අපේ සංවාදයේ අවසානයේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ. කනක හිරත්කර මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. අයිබෝන් අපේ ආරම්භ පිළිගැනීම වෙනුවෙන් ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පිම්පරම මැතිතුමනි බොහොම ස්තුතියි. අපේ ආරම්භ පිළිගැනීම වෙනුවෙන් අද අපි මුල් වතාවට තුෂාර පෙරාගරු මන්ත්‍රීතුමා මුණ ගැහුණේ. ඒකත් අලුත් හමුවීමක් සාලුත් දෙයක් අපි කතා කළා කියලා විශ්වාස කරන බොහොම ආදරෙන් අපි ඔබතුමන්ටත් ස්තුති කරනවා. 2020 නැවත හමුවීම ලබන අඟහරුවාදා රාත්‍රී 10ට. අයිබෝන්.